స్తుతి వేవా స్వామిని ප්‍රශංසාම වේවා මගේ දෙවියන් වහන්සේ. මුළුම හදවතින් මුළුම ආත්මයෙන් ස්වාමිනේ මුළුම ශක්තියෙන් මුළුම බුද්ධියෙන් ඔබ වහන්සේව නමස්කාර කරනවා ස්වාමිනේ. හුස්මක් හුස්මක් පාසා අප ජීවත් කරන මොහොතක් මොහොතක් පාසා ස්වාමිනේ අප ජීවත් කරන මගේ දෙවියන් වහන්සේ. මුළුමනින්ම නමස්කාර වේවා නමස්කාර වේවා. මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කැමැත්ත පමණයි. ඔබ වහන්සේගේ සැලැස්ම පමණයි ස්වාමිනේ. අපේ කැමැත්ත නෙමෙයි, අපේ සැලැස්ම නෙමෙයි මගේ දෙවියන් වහන්සේ. මුළුම හදවතින් නමස්කාර කරමින් මුළුම ආත්මයෙන් ස්වාමීන් වහන්සේ අපේ සතු සියල්ලට ඔබ වහන්සේගේ නාමය සොයන පිණිස ස්වාමීන් වහන්සේ මුළු ජීවිතාන්තය දක්වා ඔව් ස්වාමීන් වහන්සේ උස්මක් පාසා මොහොතක් මොහොතක් පාසා ඔබ වහන්සේටම නමස්කාර වේවා. ප්‍රශංසාම වේවා, ගෞරව වේවා ස්වාමිනේ. මුළුම හදවතින් පූජා වෙන්න වහන්සේටයි. මුළුම නමස්කාර ස්වාමීන් වහන්සේට මගේ දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ප්‍රශංසාම වේවා. ඔබට මහිමය වේවා නමස්කාර වේවා. හලෙලූයා. ශුද්ධතුමානේ වහන්සේගේ ආත්මය අප කෙරෙහි වගුරුවනසේවා. වහන්සේගේ ආලේපය වහන්සේගේ ශුද්ධ ගින්න අපේ කෙනෙක් ආතුර ඇවිලේවා. ඒ ශුද්ධාත්මෙන් අප පූර්ණ කොට අභිෂේක කොට ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ අපව ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන අප ඉදිරියට අප ඉහළටත් රැගෙන යනසේක්වා ස්වාමීනි. අප ජීවත් කරන දෙවිඳුන් ඔබයි. අපේ හුස්මක් පාසා අපට මේ දැනෙන්නා වූ ස්වාමීන් වහන්සේ අපට දැනෙන්නා වූ නැවුම් වූ ආත්මයන් වහන්සේ ඔබයි. අප නැවුම් කරන දෙවිඳුන් ඔබයි. උදයක් පාසා අප ජීවත් කරන ඒ කරුණාව අප එත නිදහස් කරන අප නැවුම් කරන්නා වූ ශුද්ධාත්මෙන් වහන්සේගේ ආත්මය අප කෙරෙහි වේවා. ඔබ වහන්සේගේ ශුද්ධ ගින්න විලේවා. ඔබ වහන්සේගේම ස්වාමීන් වහන්සේ බලය ආලේපේ තේජස අපේ කෙනෙක් තුළ වගුරුවා දෙනසේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපේ ජීවිතවල වෙනසක් වන පිණිස අපේ තුළ අපගේ ජීවිත තුළ අපගේ සේවය තුළ බලවත් වූ විපර්යාසයක් වන පිණිස ශුද්ධාත්මෙන් වහන්සේගේ ගින්න නාලේප කොට අභිෂේක කරේවා. ශුද්ධාත්මෙන් වහන්සේ බලවත් ලෙසත් මහිමාන්විත ලෙසත් අපේ කෙනෙක්ගේ ජීවිත තුළ ක්‍රියා කරේවා.
ජීවනයේ නිදහස් වේවා. ශුද්ධාත්මය මුළුමනින්ම අපේ කෙනෙකාගේ හදවත් තුළ ආත්ම තුලත් වැగిරේවා. වඩින් සුදආත්මෙනි ඔබ පාමුලම සිටින් මේ පුරවනු මැන බාලයෙන් ඔබ මතුල රැඳෙන්නට වඩින් සුදආත්මෙනි ඔබ පාමුලම සිටින් පුරවනු මැන බාලයෙන් ඔබ මතුල රැඳෙන්නට ජීවනදිය ඔබයි නොසිඳෙන ඔබ පාමුලම සිටින් පුරවනු මැන බාලයෙන් ඔබ මතුල රැඳෙන්නට පුරවනු මැන බාලයෙන් ඔබ මතුල රැඳෙන්නට පුරවනු මැන බාලයෙන් ඔබ මතුල රැඳෙන්නට. ඔශුද්ධාත්මන නාසය ජේසුස් වහන්සේගේ නාමයෙන් වහන්සේගේ ආලේපය අපි කෙනෙකා කෙරෙහි වැగిරේවා. ඔබ වහන්සේගේ සුදු ගින්න ස්වාමීන් වහන්සේ අප තුළ වැగిරේවා. ඔබ වහන්සේගේ සුදු ආත්මය ස්වාමීන් වහන්සේ අපි කෙනෙකා තුළ වගුරුවා දෙනසේක්වා. ඔබ වහන්සේගේ ආලේපය මුළුමනින්ම ඔබ වහන්සේගේ බලය ආලේපය මුළුමනින්ම අපේ කෙනෙකා තුළම වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් සුදු ගින්නේ නවුලමින් ඔබ වහන්සේ අපේ ආත්ම අපේ හදවත් පුබුදුවාලනසේක්වා. ඔබ වහන්සේගේ ආලේපය වැగిරේවා. ගින්න මුළුමනින්ම අප තුළ ඇවිලේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා. මුළුමනින්ම ඔබ වහන්සේට යටත් වෙනවා. නාසර් ජේසුස් වහන්සේගේම අතුතුම් මුත් බලවන්ත උත් අනර්ගු නාමයෙන් ආමේන්. හලෙලූයා. ස්වාමිනේ ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසාම වේවා. මහිමය. අපි 1 කොරින්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ සිටින්නේ. අපි ස්වාමීන් වහන්සේට සුළු මොහොතක් යාඥා කරමු. මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපේ වචනය තුල මඟ පෙන්වන සේක්වා. වචනය ගැඹුරෙන් ඔබ වහන්සේගේ හදවත තුල ස්වාමීන් වහන්සේ අත්දකින්ට ඔබ වහන්සේගේ හදවතත් සමග මගේ දෙවියන් වහන්සේ වචනය ගැඹුරින් අධ්‍යයනය කරන්නට ඔබ වහන්සේ අපට කරුණාව නිදහස් කරේ. ඔබ වහන්සේගේ සුදු හස්තයට අපි සියල්ල බාර කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ ප්‍රඥාව දැනගැන්ම මඟ පෙන්වීම නිදහස් කරමින් ඔබ වහන්සේගේ වචනය තුල ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ හලෙලූයා මුළුම ප්‍රඥාව අපට නිදහස් කරේ. වචනය තුල අවශ්‍ය මුළුම අනුග්‍රහය අපට නිදහස් කරේ. වචනය තුල අපට අවශ්‍ය මුළුම අවබෝධයත් ඒ මුළුම ස්වාමීන් වහන්සේ හලෙලූයා දැනගැන්මත් ඔබ වහන්සේම නිදහස් කරන සේක්වා. ශුද්ධාත්මය වහන්සේ අපට මඟ පෙන්වන සේක්වා. ඔබ වහන්සේ අපට කරුණා කරේවා. නාසර් ජේසුස් වහන්සේගේ නාමයෙන් මුළුම වචනයට විරුද්ධව ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය ශාපකට බෙන් තහනම් කරන අතර ඔබ වහන්සේගේ අනුග්‍රහය කරුණාවත් අපේ කෙනෙක් අතුළම නිදහස් කරේවා. නාසර් ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ආමේන්. හොඳයි අපි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ප්‍රඥාවන්තයෝ
නේද? ප්‍රඥාවන්තය මෝඩින් කරන පිණිස මෝඩය තෝරගන්නවා කිව්වනේ. මෝඩකම ගැන කතා කරා, ප්‍රඥාවන්තකම ගැන කතා කරා. දැන් ස්වාමීන් වහන්සේ තව දුරටත් පවුල් තුමා කරන කොටගෙන මෙන්න ඥානය සහ ප්‍රඥාව ගැන කතා කරන්න යනවා. මොකද්ද? ඥානය සහ ප්‍රඥාව. හොඳයි, දෙවනි පරිච්ඡේදය. ඒ හැටියට සහෝදරේනි, මා නුඹලා වෙතට ආකල්හි දෙවියන් වහන්සේගේ රහස නුඹලාට එළිදරව් කරමින් ආවා මිස කතාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි. මොකද පවුල්තුමා කියන්නේ? මම ආවේ මම දන්නවා කියලා පෙන්වන්න නෙමෙයි. මම කොච්චර ඉගෙනගෙන තියෙනවද කියලා පෙන්වන්න නෙමෙයි. නේ මම මගේ උතුම්කම ගැන කියන්න නෙමෙයි. මොකද පවුල්තුමා ඇත්තටම පවුල්තුමා මේ මෝඩය තෝරගත්ත කියවට ඇත්තටම පවුල්තුමා ලෝකෙ හැටියට මෝඩයෙකුත් නෙමෙයි. නේ පවුල්තුමා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. පවුල්තුමා සැන්හෙඩ්‍රින් සභාවේ සමාජිකයෙක්. පවුල්තුමා උසස් කියන රෝමේ උසස් කියන පැලැන්තියේ උනත් මේ පිළිගත්ත කෙනෙක්. රෝමේ සිටිසන්ෂිප් එක රෝමේ පුරවැසිකම තියෙන කෙනෙක්. නේද? එතකොට පවුල්තුමාව හැමතැනම හැමෝම පිළිගත්ත කෙනෙක්. එතකොට පවුල්තුමා ඉගෙනගෙනත් තිබුණා. පවුල්තුමා වංශක්කාරයි, බුද්ධියනුත් ඉහළයි. නේද? ඉතින් ඒ හැම දෙයත් එක්කම බලද්දි ලෝකයේ විදියට ප්‍රඥාවන්තයෙක් ලෙස සැලකෙන කෙනෙක් තමයි පවුල්තුමා කියන්නේ. නමුත් පවුල්තුමා කියනවා මම ආවේ මම ඉගෙනගත්ත දේ ගැනවත් මම කවුරු කියලාවත් මගේ වංශක්කාරකම ගැනවත් ඒ කිසිම දෙයක් ගැන නුඹලාට කියන්නවත් පෙන්නලා දෙන්නවත් නෙමෙයි. ආමේන්. හලෙලූයා. මං ආවේ මොකටද? ක්‍රිස්තුස් වහන්සේගේ රහස නුඹලාට එළිදරව් කරන්න. ආමේන්. දෙවියන් වහන්සේගේ රහස. ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි. දෙවියන් වහන්සේගේ රහස. ආමේන්. දෙවියන් වහන්සේගේ රහස කියන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේට. ආමේන්. දෙවියන් වහන්සේ දා උත්පත්ති පොතේ ඉඳන් මේ දක්වාම අනාගත වත්රුවරු ලවා විනිශ්චයකාරවරු ලවා පුන ගැලවුම්කරුවෙක් එන්නේ ගැලවනවාය මෙසියස් වහන්සේ කෙනෙක් එන්නේය කියා නොකියා කියපු රහස තමයි ක්‍රිස්තුස් වහන්සේගේ රහස. ආමේන්. එතකොට ඒ රහස එළිදරව් කරන්න තමයි මම ආවේ. නැතුව මම කොයිතරම් ඉගෙනගෙන තියනවද කියලාවත් මගේ වංශක්කාරකම ගැනවත් මම කොයි විදිහට අත්දැකීම් ලෝකේ තියෙන කෙනෙක් කියලා ඒ වගේ කිසිම දෙයක් මම ඔයාලත් එක්ක බෙදා ගන්න නෙමෙයි. නමුත් මම ආවේ දෙවියන් වහන්සේගේ රහස, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්නේ. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේ කුරුසියෙහි ඇන ගසනු ලැබූ බවත් මිස වෙන කිසිවක් නුඹලා අතරේ නොදැන සිටින්ට නියම කරගතිමි. නුඹලා අතරේ මම දන්න දෙයක්. ආමේන්. මම ආවේ මොකද්ද? මම ආවේ ප්‍රියංකාගේ පැටිකිරිය ගැන දැනගන්නත් නෙමෙයි. මම ආවේ මගේ පැටිකිරිය ගැන ප්‍රියංකට කියන්නත් නෙමෙයි. ආමේන්. මම ආවේ මල්ලිකා මොන කීයට යනකම් ඉගෙන ගන්න තියනවද කියලා හොයන්නත් නෙමෙයි. හලෙලූයා. මම ආවේ සන්ධ්‍යා හරියට බයිබලේ කියවනවද කියලා බලන්නවත් හොයන්නවත් නෙමෙයි. හලෙලූයා. මම ආවේ සාලිය කැමැත්තෙන් ඉන්නවද ඉගෙන ගන්න කියන එකවත් නෙමෙයි. මම ආවේ මොනවාද? නුඹලා අතර මංගාව තියෙන දේත් මොකද්ද? නුඹලා අතර මාත් එක්ක තියෙන එකම දේ මොකද්ද? දැන ගැනීමදේ කුරුසියේ ඇන ගැසුණු බව. මක්නද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේ කුරුසියෙහි ඇන ගැසුණු ලැබූ බව. දැනගෙන ඉන්න ඕනි කියලා. ආමේන්. අපි දැනගන්න අවශ්‍ය දේ ඒකයි. ඊට වැඩිය දෙයක් අපිට අවශ්‍ය නැහැ දැනගන්න. ඔයා කොයිතරම් ඉගෙනගෙන තියනවද? ඔයා සුදුසුයිද? ඔයා සුදුසු නැද්ද? ඔයාගේ අත්දැකීම් කොච්චරද? අත්දැකීම් මෙච්චරද? අච්චරද? කිසිම දෙයක් වැදගත් වෙන්න යන්නේ නැහැ. අපි අතරේ අපි දන්නවා නම් අපි එකිනෙකා දැනගන්න තියෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇන ගසනු ලැබූ බව. එතන තව රහසක් තියෙනවා දැක්කද දන්නේ? ආපහු කියවන්නේ දෙවෙනි පදේ පුළුවන් නම් ප්‍රියංකා සිස්ටර්. මක්නිසාද යේසුස් වහන්සේ හරියට කියවන්න මුලින් ඉඳන් ආයේ. මුලින්ම ඉඳගෙන. නෑ මක්නිසාද දෙවෙනි පදේ මුලින් ඉඳන්. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේ කුරුසියේ ඇනගසනු ලැබූ බවත් මිස වෙන කිසිවක් නුඹලා අතරේ නොදැන සිටින්නට නියම කරගති. ආමේන්. දැන් කුරුසියේ කී දෙනෙක් වෙන ගැහුවද? 3 දෙනෙක් ගැන ගැහුවා.
නෑ හොරු දෙන්න පැත්තකින් තියනවා. ජේසුස් වහන්සේ එක තව කෙනෙක් ගැන ගැහුවද? එක්කෙනයිනේ. නමුත් මෙතන පොඩ්ඩක් බලන්න ආපහු කියවලා. එක්කෙනෙක් ගැනද කියන්නේ දෙන්නෙක් ගැනද? නොමින මක් නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේ කුරුසියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මම ආවේ මොනවා කියන්නේද? දෙවියන් වහන්සේගේ රහස ඔයාට කියන්නයි. ඒ වගේම මොකක්ද ඒ රහස? මක් නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේ යන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේත් කුරුසියේ ඇනගසනු ලැබුවායි කියනවා. ආමේන්. ආමේන්. හාලෙලූයා. පොඩ්ඩක් අපි බලමු අය. ඒක නුඹලා අතරේ වෙන කිසිවක් නුඹලා අතරේ නොදැන සිටින්ට මම කැමැතිමි. නියම කරගතිමි. නියම කරගත්තලු. මම වෙන දෙයක් හාර උස්සන්න යන්නේ නැහැ. අරයාගේ පැටිකිරිය ගැනවත්, මෙයාගේ ප්‍රඥාව ගැනවත්, අරයාගේ මෝඩකම ගැනවත්, මෙයා කොච්චරම් ඉගෙනගෙන තියනවද, මෙයා කොයිතරම් විභාග ෆේල් වෙලා තියනවද, ඒක කියලාවත් නෙමෙයි. ඒකවත් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ කුරුසපත් වුණ බව පමණක් මම අපි අතරේ දැනගන්න මම නියම කරගත්තලු. ඒ කියන්නේ මොකද්ද? මටම නේ පෞල්තුමා කියන මටම වාරණයක් පනවා ගත්තා. මටම අනක් පවර ගත්තා. හලෙලූයා. නේ ඒතර අද දවසේ අපිත් නියම කරගන්න ඕනේ මොකද? අපි අතරෙත් නේ අද දවසේ අපි එක පවුලක් විදිහට බැඳලා ඉන්නේ ඇයි? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නිසා. ආමේන්. අද දවසේ අපි එක සභාවක එක පුටුවල වාඩි වෙලා ඉන්නේ නේ. අපි අත්පුටුවල වාඩි වෙන්නේ මේ ටිකක් ලොකු පවුල් වලින් එන කට්ටිය, පුංචි පුටුවල වාඩි වෙන්නේ පොඩි පවුල් වලින් එන කට්ටිය. එහෙමද? නෑ වංශක්කාර කට්ටියට, මේ ඉගෙනගෙන තියෙන කට්ටියට, ඩිග්‍රී තියෙන කට්ටියට එහෙම කියලා පුටුවෙන් කරලා නැහැ ස්වභාවය. අපි හැමෝම වාඩි වෙන්නේ එක විදියට. right? එතකොට අපි දැනගන්න අවශ්‍යත් සභාව තුලත් අපි දැනගන්න අවශ්‍ය අරයාගේ අධ්‍යාපන මට්ටමවත් මෙයාගේ අධ්‍යාපන මට්ටමවත් ගැන නෙමෙයි. ආමෙන්. සභාව ඇතුලේ අපි සභාව ඇතුලේ එක විදියට එක පවුලක් විදියට වාඩි වෙලා ඉන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ගැන දැනගෙන සිටින නිසායි. ඒ දෙවියන් වහන්සේගේ පූජාව. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ සමග ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය යන ගැසුවා කියන්නේ එතකොට. ඒ වුණාට දෙවියන් වහන්සේ හිටියේ නේද? දෙවියන් වහන්සේ හරි හිටියේ නේද? කුරුසිපත් වුණේ ජේසුස් වහන්සේ මිනිස්සෙක් විදිහට කුරුසිපත් වුණ බව කියන්නේ. නමුත් මෙතන කියන කුරුසිපත් වුණාලු දෙවියන් වහන්සේත් කොහොමද? දෙවියන් වහන්සේ කියන්නේ කවුද? අපේ පියාණන් වහන්සේ නේ. එදා ආබ්‍රහම්ට ඊසාක පූජා කරන්න කොයිතරම් අමාරු වුණාද? ආමෙන්. නේ උන්වහන්සේ පියාණන් වහන්සේ නේද? ඒ ලෝකයට කොයිතරම් ප්‍රේම කරනවාද කියනවා නම් ඒක තමාගේ ඒකජාතක පුත්‍රයා දෙන්න තරම් ලෝකයට ප්‍රේම කළයි කියනවා. ආමෙන්. හලෙලූයා. එතකොට ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇනගැසුවාට එදා දවසේ පියාණන් වහන්සේ මොකද කියන්නේ? පියාණන් වහන්සේ තහක බලාගත්ත කෙනා නේ. එතකොට ඒකනේ ජේසුස් වහන්සේ කියන්නේ පියාණනි ඔබ වහන්සේ මව අත්හැරියමක් නිසාද? උන්වහන්සේ බලාගෙන ඉන්න තරම් අමාරු වුණා. ආමෙන්. උන්වහන්සේගේ හදවතට අර ඇන පහරවල වේදනාව උන්වහන්සේට දැනුණා. හලෙලූයා. මොකද උන්වහන්සේ බොහෝ සෙයින් ප්‍රේම කරන උන්වහන්සේගේම ඒක ජාතක පුත්‍රයාවයි මේ කුරුසිය පූජා වෙන්නේ. ආමෙන්. හලෙලූයා. එතකොට ඒ පූජාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට දැනෙනවත් එක්කම එදා දෙවියන් වහන්සේගේ හදවතට දැනුණා. ආමෙන්. මොකද ක්‍රිස්තුස් වහන්සේ අපි දන්නවා 100%ක් මිනිසෙක් විදියට තමයි කුරුසිය යන ගැසුණු ලැබුවේ. ඒ මුලම පූජාව තුළ රැගෙන ගියේ. එතකොට දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ක්‍රිස්තුස් වහන්සේ හිටියයි කියන එක කියන්න අපිට බෑ නේ. මම දුර්වලකමින්ද බයින්ද බොහෝ වෙවුලමෙන්ද නුඹලා සමග සිටියෙමි. ආමෙන්. මම දුර්වල වෙලා හිටියා. මම බයිනුත් බොහෝ වෙවුලමනුත් නුඹලා සමග හිටියා අයියේ.
මාගේ කතාවත් මාගේ දේශනා කිරීමත් ප්‍රඥාවේ සිත් පොළඹවන්නා වචනවලින් නොව ආත්මයන් වහන්සේගේද බලයද ප්‍රකාශ කිරීමෙන් විය. ආමෙන්. මම බොහෝ දුර්වලකමින් හිටියා, බොහෝ බයින් හිටියා, බොහෝ වෙවුලමින් හිටියා. ඇයි? පවුල්තුමා කතා කරපු හැම මොහොතකම පවුල්තුමා බයෙන් හිටියා, පවුල්තුමා වෙවුලමින් හිටියා. කොයි මොහොතක හෝ තමාගේ ප්‍රඥාව එළියටයි තමාගේ ආත්මයන් වහන්සේගේ වචනවලට අමතරව. හලෙලූයා. ප්‍රඥාවන්තයාට වෙන වැඩේ ඕක තමා. නේ, එයා ඉගෙනගෙන තියෙනවා. එයා හුඟක් තැන්වලින් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, කියවලා තියෙනවා, හදාරලා තියෙනවා. ඒතකොට සමහර වෙලාවට එයා කතා කරද්දී එයාගේ මුකයෙන් නික්මන වචන හුඟක් වෙලාවට ආත්මයන් වහන්සේගෙන් නොවෙන්න පුළුවන්. එයාගේ මුකයෙන් නික්මන වචන එයාගේ ප්‍රඥාව එයා ඉගෙනගත්ත දෙයින් වෙන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. ඒ නිසා පවුල්තුමා කියන මම ඒ නිසා මම දුර්වලකමින් හිටියා. මම හුඟක් දුර්වල වුණා, මම හුඟක් බයෙන් හිටියා, මම වෙවුලමින් හිටියා. බලන්න පවුල්තුමා දේශනා කරද්දි පවානේ. නේ. දේශනා කරද්දි පවා බයනුත් වෙවුලමනුත් තමයි දේශනා කරේ. හලෙලූයා. පවුල්තුමා ස්වාමීන් වහන්සේගේ වචනේ බයනුත් වෙවුලමනුත් දේශනා කරා. මොකද පවුල්තුමා කැමති වුණේ නැහැ ආත්මයන් වහන්සේ හැරෙනකොට තමන්ගේම උපදවා කතා කරන්න. ආමෙන්. හලෙලූයා. ඒ නිසා පවුල්තුමා එක ගැන බය හිතේ. මොකද ජේසුස් වහන්සේ කිව්වා මම තමන්ගේම උපදවා කතා කරන්නේ නැහැ කියලා නේ. උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරද්දී ජේසුස් වහන්සේ කියන උන්වහන්සේ තමන්ගේම උපදවා කතා නොකොට ආමෙන්. ජේසුස් වහන්සේ කෙනෙක් පියාණන් වහන්සේ කෙනෙක් රැගෙන අපිට කතා කරනවා කියලා. හලෙලූයා. ඒතර ආත්මයන් වහන්සේ මාධ්‍යයක් විදිහට කතා කරනවා. ඒතර ආත්මයන් වහන්සේ මඟ පෙන්වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට කතා කරන්නට සූදානම්ින් සිටින වචනය. ආමෙන්. එසේ වුණේ නුඹලාගේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ බලයෙන් මිස මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය. එතකොට ඇයි මම එහෙම කතා කරන්නේ නැත්? පවුල්තුමා කියන මගේ ප්‍රඥාව උඩ මම කතා නොකළේ. ඔයාගේ ඇදහිල්ල වර්ධනය වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ බලයෙන් තුල. ආමෙන්. දෙවියන් වහන්සේගේ බලය තුල මිසක් මනුෂ්‍යයාගේ ප්‍රඥාව තුල නෙමෙයි. ආමෙන්. අපිට මතක ඇති නේ කොතනද කතා කරන්නේ? යෙසාය පොතේ මම මතක විදියට ස්වාමීන් වහන්සේ කියනවා එතන. ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන්ගේ නමස්කාරය ගැන ගොඩාක් අප්‍රසන්න තනක් ගැන කතා කරනවා. නුඹලාගේ වචන නුඹලාගේ වචන නමස්කාරයෙන් ඈත් වෙලා තියෙනවා. නුඹලාගේ වචන නුඹේ හදවතින් ඈත් වෙලා තියෙනවා. නුඹලාගේ නමස්කාරය මිනිස්සෙක්ගේ දැනගැන්මක් ගැන විතරයි, මිනිස්සෙක්ගේ ඥානයක් ගැන විතරයි. නේ, අපි හුඟක් වෙලාවට අපේ නමස්කාරය, අපේ ප්‍රශංසාව හුඟක් වෙලාවට වචන ගොඩක් වෙලා තියෙනවා. අපි කියන මේ වචන පාවිච්චි කරලා තමයි අපි මහිමය දෙන්න ඕනේ. මේ වචන නිසා තමයි අපි ප්‍රශංසාව දෙන්න ඕනේ. මේ වචන සෙට් එකක් අපිට දැන් කටට හුරු කරගෙන අපි ඒ ටික තමයි අපි වමාරන්නේ. ආමෙන්. හලෙලූයා. කිසිම තේරුමක් නැහැ, කිසිම බේරුමක් නැහැ. අන්තිමට ඒ වචනයක් ඔස්සේ අපි එදත් කතා කරා. අපි එක සැරයක් නේද අපි සෙනසුරාදා දවසක බයිබල් අධ්‍යයනයක් දවසක ස්වාමීන් වහන්සේ මඟ පෙන්වුවා අපිට නමස්කාරය ගැන කතා කරන්නේ. අපි නමස්කාරයේ වචනයක් පවා අපි හරියට අපි ඒක තේරුම් අරගෙන අපේ හදවතින් නොකියුවොත් ඒ නමස්කාරයක් විදියට දෙවියන් වහන්සේට යන්නේ නැහැ. ආමෙන්. ඒ නිසා වචන නේ අර එකයි උන්වහන්සේ කිව්වේ තව හිතෝපදේශෙන් මොකද වචන බහුල වූ කල වරද හිඟ නැත. අපි වචන ගොඩාක් කතා කරන අපිට පස්සේ ඒ උනාට වරද්ද ගන්නවා. නේ, අපි වරද්ද ගන්නවා. අපි ඔහේ කියවනවා. නමුත් ඒ වචනේ දෙයක් අපි ගිනි මැදින් අපි ගිනි මැදින් රැගෙන යන ජල මැදින් රැගෙන යන දෙවියන් වහන්සේගේ අපි ඔහේ කියාගෙන ගියත් ගිහිල්ලා ඊළඟ මොහොතේ අපිට පීඩාවක් එද්දී අපොයි දෙයියනේ මෙච්චර නමස්කාර කළා ස්වාමීන් වහන්සේ මෙහෙමද අපිට කරේ කියලා හිතනවා නේ. ඇයි අපි තේරුමක් නැතුව අර වචන කියලා. කවමදාකවත් පීඩාවක් මැදින් යන්න සූදානම් නැතුව කුණාටුවේ දෙවියන් වහන්සේ ඔබයි කියන්න එපා. ගින්නේ දෙවියන් වහන්සේ ඔබයි කියන්න එපා. ජල මැදින් ගියත් අප ආරක්ෂා කරන දෙවියන් වහන්සේ ඔබයි කියන්න එපා. මොකද උන්වහන්සේ හිතන්නේ යනවා හරි එහෙනම්. හරි එහෙනම්. එහෙනම් ගිනි මැදින් ගියත් ජල මැදින් ගියත් ඔය එහෙනම් සූදානම් මාත් එක්ක ඉන්න. හලෙලූයා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඊළඟ පීඩාව ආපු ගමන් ඔබ කඩා වැටෙන්න යන්න එපා. ආමෙන්. ඔබේ හදවතට එකඟව
වචන ප්‍රකාශ කරන්න ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරද්දී ප්‍රශංසා කරද්දී නැත්නම් මේ නමස්කාරය හිස් වෙන්න යනවා. ඒ නමස්කාරය තුළ ස්වාමීන් වහන්සේ මහිමයට පත් වෙන්න යන්නේ නැහැ. ඒ නමස්කාරය ස්වාමීන් වහන්සේට නිකන් ഘോഷාවක් වාගේ වෙනවා මිසක් නේ අර පිටකොටුව මැද හිටගෙන ඉද්දී මේ ഘോഷාව මැද මෙලෝඩියක් හොයාගන්න පුළුවන් මොකක්ද ඒ කියන්නේ කියලා. කොහේ නොකද නුගිය ගොඩ බෑ යනවද බස් එක, නැත්තම් මේ කැස් බෑවට යනවද, නැත්තම් කොහෙද කුරුණෑගල යනවද, අරේ යනවද, මොන වෙයි කීට යනවද හොයාගන්න බෑ නේ. ඔක්කොමල එකට කෑ ගන්නවා නේ. ඒ අස්සේ තව වඩේ විකුණයි, ඒ අස්සේ තව මේ කඩල විකුණයි නේ. ස්විප් ටිකට් විකුණයි, අරහෙන් සින්දුවක් එක්කෙනෙක් අය අඬයි, අරවා හොන්දස්සරේ අරහෙන් කෑ ගයි, මිනිස්සෙක් තව කාට හරි බනි, හිඟන්නෙක් තව මිනිස්සෙක්ට බනි නේ. ඇහෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට ආන් ඒ වගේ ගාල ගෝට්ටියක් වේ ස්වාමීන් වහන්සේට නමස්කාරය නේ. පිටකොටේදී අපි කැමති දෙක අහන් ඉන්නවත් නෑනේ. අපි කන් දෙක වහගන්න නේ ස්වාමීන් වහන්සේට ඒ කන් දෙක වහගන්න. ඒ නිසා උන්වහන්සේ පවුල්තුමා කියනවා මගේ නේ මිනිස්සෙක්ගේ ප්‍රඥාව තුල නෙමෙයි, මිනිස්සෙක්ගේ දැනගැන්ම තුල නෙමෙයි. අද දවසේ මම ගොඩාක් දැක්ක ඇත්තටම මට හිතා ගන්න බෑ ඇයි මෙහෙම දේශනා මම මේ පහුගිය ටිකේ මම දේශනාවන් උනත් දැක්කා YouTube එකේ එහෙම යනවා. ඒ කියන්නේ ඒක කතා නොකරමු. මේක YouTube එකට යනවා නේද? හොඳයි. ස්වාමීන් වහන්සේගේ අපි දේශනා කරන්න අවශ්‍ය මනුෂ්‍යයෙක් විදියට ඇත්තටම අපේ තිබෙන ප්‍රඥාව ගැන නෙමෙයි, උන්වහන්සේ තුල මනුස්සයෙක්ගේ ඇදහිල්ල වර්ධනය වෙන දේවල් විතරයි. ආමේන්. හලෙලූයා. ඕනෑම දෙයක මේ ග්‍රහලෝක පිහිටලා තියෙන ආකාරය, ග්‍රහලෝකවල ඒ සම්භවය, ඒ හැම දෙයක්ම එක්ක ඒ බයිබලානුකූල පදනමත් එක්ක කතා කරන හුඟක් දේශනා මම මේ දවස්වල දැක බලාගෙන යනවා. දැක්කත් දන්නේ නැහැ. පොළවේ තියෙන දේවල්. එතකොට මේ මැවිල්ල හා සම්බන්ධ. ඇත්තටම මේ විශ්වයවත් මේ පොළවවත් මේ මැවිල්ල ගැන අධ්‍යයනය කරන්න, බයිබලානුකූල පදනමත් සමග අධ්‍යයනය කරන්න ඇත්තටම ඇදිහිලිවන්තයෙක්ට වටිනවද අවශ්‍යද කියන එක මට සැකයි. මොකද ඒකෙන් අපිට ඇත්තටම අපේ ඇදහිල්ල වර්ධනය කරගන්නේ කොතනින්ද? අපි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුළින්. අනික මේ ලෝකයේ මුළු විශ්වයම විනාශ වෙන්න යනවා. නේ තව ටික දවසකින් මේ දේවල් විනාශ වෙනවා. මේ දේවල් එක්ක තමන් ඉගෙන ගත්ත තමන්ගේ ප්‍රඥාවත් එක්ක බයිබලයේ සම කරන්න, බයිබලයේත් එක්ක එක සම්බන්ධ වෙලා ඒක මේවා කරන එක තමන්ට සමහරවිට හොඳයි. ඒක නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක සභාවට අවශ්‍යද කියන එක, සභාවට වටිනවද කියන එක. ආමෙන්. අපි විශ්වාස කරනවා පොළොමෙව්ව දෙවියන් වහන්සේ, අපි විශ්වාස කරනවා විශ්වමෙව්ව දෙවියන් වහන්සේ. නමුත් මේ විශ්වයවත් මේ පොළොවත් තවත් කාලයක් පිහිටන්න යන්නේ නැහැ. ඒ නිසා අපරාධ කාලේ, මේ කාලය අපිට අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසි පූජාව ගැන සෙනගට කියලා සෙනගව දෙවියන් වහන්සේ වෙතට කැඳවන්න. අපි පොළොව ගැන අධ්‍යයනය කරනවට වැඩිය අපි ස්වර්ගය ගැන අධ්‍යයනය කරන සෙනගක් බවට පත් වෙන්න අවශ්‍යයි. ආමෙන්. මොකද අපි ස්වර්ගයට යන්න සිටින සෙනගක්. අපි ඇදහිල්ලක් තියෙනවා නම් අපේ ඇදහිල්ල පොළවට නෙමෙයි සීමා වෙන්න යන්නේ. අපේ ඇදහිල්ල සීමා වෙන්න යන්නේ ස්වර්ගයටයි. ආමෙන්. මොකද අපි සදාකාලට මෙහෙ ජීවත් වෙන්න යන සෙට් එකක් නෙමෙයි. ආමෙන්. අපි මේ බස් හෝල්ට් එකේ දැන් ඉන්නේ. නේ බස් එක එනකම් බලන් ඉන්නේ. හලෙලූයා. ජේසුස් වහන්සේ කොයි වෙලාවේ ස්වර්ගයට යන බස් එක මෙතන ගහයිද කියන එකන් අපි ටිකට් එකක් අරන් බලන් ඉන්නේ නේ. හලෙලූයා. නේ ටිකට් එකක් අරගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි මේ ටිකට් එකක් අරන් දුන්නේ. නේ ඒ නිසා ඒ බස් එකට යන්න බලන් ඉන්න අපිට තවත් මේ පොළවේ ගස් කොළන් හැදුන හැටි, මේ පොළවේ ඇතුළාන්තේ කොයිතරම් මේ ගිනි බෝලයක් කැරකේ තියෙනවද කියලායි, ගුරුත්වාකර්ෂණ බලය මේ විදියටයි ක්‍රියාත්මක වෙන්නේ, අර විදියටයි ක්‍රියාත්මක වෙන්නේ, මේ විදියටයි දෙවියන් වහන්සේ එක මේවා කරලා තියෙන්නේ. ඒක ඇත්තටම අපිට වැඩක් නැහැ. උන්වහන්සේත් කිව්වා අපිට මේ ලෝකෙන් එහාට මේ ලෝකෙන් එහාට අපි ප්‍රඥාව කිව්වේ උන්වහන්සේ, දෙවියන් වහන්සේ දැනගැනීම, ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව හඳුනා ගැනීම. නේ මෙතන අපි ඊයේ කතා කරා ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව අදාහ ගන්න පුළුවන් නම්, ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව පිළිගන්න පුළුවන් කෙනා නම් එයා තමයි පවුල්තුමා කියන්නේ ප්‍රඥාවන්තයා කියලා. ආමේන්. හලෙලූයා. ග්‍රීකවරු ප්‍රඥාව හොයති කිව්වා. නමුත් ග්‍රීකවරු දෙවියන් වහන්සේ හොයන්නේ.
හලලුයා. නමුත් ඒ අය දන්නේ නැහැ එයාට දෙවියන් වහන්සේ අවශ්‍ය. ඒ දෙවියන් වහන්සේව සොයා ගන්න ඕන නම් දෙවියන් වහන්සේව සොයා ගන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුළින් මිසක් වෙන කිසිම දෙයකින් නෙමෙයි. මොකද දෙවියන් වහන්සේගේ රහසත් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවයි. ආමේන්. ඒ වගේම දෙවියන් වහන්සේගේ බලය වී තිබෙන අපි රෝම පොතේ ඉගෙන ගත්තනේ දෙවියන් වහන්සේගේ බලය වී තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවයි. සුභාරංචියයි. ආමේන්. උන්වහන්සේ මැරුණේ සුභාරංචි උදෙසා. උන්වහන්සේ ජීවත් වුණේ ස්වර්ගයේ මේ සුභාරංචි උදෙසා. උන්වහන්සේ ස්වර්ගයට නැග්ගේ සුභාරංචි උදෙසා. උන්වහන්සේ නැවත එන්ට යන්නේ ඒ සුභාරංචිය නිසාමයි. හලලුයා. එතකොට මනුෂ්‍යයාට අවශ්‍ය මනුෂ්‍යයාගේ ආත්මවලට කතා කරන්න යන්නේ සුභාරංචිය මිසක් පොළවේ තිබෙන ගුරුත්වාකර්ෂණ බලයවත් ආමේන් ඉරකොයි කොයි විදිහ දෙයක්ද හඳ මොන විදිහ දෙයක්ද මේ සෙනසුරු කොයි ආකාරද බ්‍රහස්පති කොයි ආකාරද කියන දේ නෙමෙයි. ආමේන්. ඕනෑම මිනිස්සෙගේ ආත්මයකට කතා කරන්න යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවයි. ආමේන්. මොකද ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තමයි අපේ ආත්මවලට අඩුපාඩුවක තිබෙන්නේ. ආමේන්. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තමයි අපේ ආත්ම අවදි කරන්න යන්නේ. අපේ ආත්ම පුබුදුවන්ට යන්නේ. අපේ ආත්ම දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ කරවන්න යන්නේ. හලලුයා. නැතුව මේ ලෝකේ වෙන කිසිම දෙයක්වත් මේ ලෝකේ වෙන කිසිම ක්‍රියාවලියකට බෑ අපිව ස්වාමින් වහන්සේ එක්ක සම්බන්ධ කරවන්න. පුළුවන් වුණා නම් ඒ දන් උයනෙම ආදම ඒ වැඩේ කරගන්න. දෙවියන් වහන්සේව අවශ්‍ය වෙන්නේ නැහැ. හලලුයා. එසේ වී නුමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කතා කරමුව. එනම් මේ ලෝකේ නොහොත් මේ ලෝකේ නැති වී යන මුලාදෑනින්ගේ ප්‍රඥාවක් නොව. මෙන්න මං කිව්වා වගේම. ආමේන්. අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංඝවා තිබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමුව. ඒ ප්‍රඥාව මේ ලෝකේ මුලාදෑනින්ගේ කිසිවෙක් නොදනී දැනගෙන සිටියා නම් ඔවුන් මහන් තත්ත්වයේ ස්වාමින් වහන්සේව කුරුසිය ඇනගසන්නේ නැත. ආමේන්. මං කතා කරා වගේ මේ ලෝකේ නොහොත් මේ ලෝකේ නැති වී යන මුලාදෑනින්ගේ ප්‍රඥාවක් නොව. මේ ලෝකේ නැති වී යන මුලාදෑනින්. ඒ කියන්නේ කවුද මේ ලෝකේ ලොකු සෙට් එක පොෂ් සෙට් එක PhD RHD ගහපු සෙට් එක. ආමේන්. ඒගොල්ලෝ මොනවද හොයන්නේ? ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ උඩ කොහොමද? ඒතකොට දෙවියන් වහන්සේ ඝනද, ද්‍රවද, වායුද? නේ දෙවියන් වහන්සේ එතකොට පරමාණු කීයද? න්‍යාෂ්ටික අංශ මොනවද මේ? ආමේන්. නියුට්‍රෝනද ප්‍රෝටෝනද දෙවියන් වහන්සේ කොයි විදිහටද ක්‍රියා කරන්නේ? ඒතකොට දෙවියන් වහන්සේ යනකොට 3 wheel එක යනවද? නැත්නම් බයිසිකල් යනවද? නැත්නම් බස් එක යනවද? නැත්නම් ෆ්ලයිට් එක යනවද? නැත්නම් රොකට් එකේද ස්වර්ගයට ගෙනියන්නේ? මිනිස්සුන්ට ප්‍රශ්න තියෙයි. නමුත් කියන මේ නැති වී යන ප්‍රඥාව මේ අයගේ මේ නැති වී යන ප්‍රඥාවනේ මේ අය මොන තරම් ඉගෙනගෙන තිබුණා. මේ මොන විදියට දැනගෙන තිබුණත් මොන විදිහට හඳට ගිහිල්ලා ඇවිල්ලා තිබුණත් අභ්‍යවකාශය තරණය කරලා ඇවිල්ලා තිබුණත් අන්තිම මොහොත එනවා මරණය අභියසට ගියාපුවම නේ මරණය අභියසට ගියාපුවම මේගොල්ලෝ දන්නේ නැහැ මරණයෙන් පස්සේ එතනින් එහාට කොහෙටද තමන් යන්නේ කියලා. ආමේන්. හලලුයා. එතනදී මොන මනුස්සය වුණත් මොන ඉගෙනගත්ත මනුස්සය වුණත් අන්න එතනදී හිර වෙනවා. එතනදී හිර වෙනවා. ආමේන්. එතනදී හිතේ අඩුම ගානේ අර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන පුද්ගලයාව අපි අදහා ගත්තා නම් එදාට හිතේ සමහරට අපි අපරාධ ඉගෙන ගත්ත කියන එකව. මොකද ප්‍රඥාව වැඩි වෙන්න දෙවියන් වහන්සේව තේරුම් ගන්න පුළුවන් හැකියාව අඩු වෙලා යනවා. මොකද දෙවියන් වහන්සේ ප්‍රශ්න කරනවා. දෙවියන් වහන්සේ මේ විදිහට මැව්වා කියපම ඒකත් අපිට ප්‍රශ්නයක්. නේ? දෙවියන් වහන්සේ මේ විදිහට ක්‍රියා කරනවා කියපම අපිට ඒක ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේ බෙහෙතක් නැතුව සුව කරනවා කියපම අපිට ප්‍රශ්නයක්. ඒතර මේ මිනිස්සු එදාට හිතන්නේ යනවා අයියෝ අපරාධය අපි මෙච්චර ඉගෙනගෙන තිබුණේ නැත්තම් අපිට ජේසුස් වහන්සේ සමාල්ලාවට අපිට වැටහෙන්න තිබ්බා. අපිට ජේසුස් වහන්සේගේ පූජාව ගැන අපිට යම් වැටහීමක් එන්න තිබුණා. එදාට ඔයාලා මම කියන මෝඩයන්ට ආමේන්. ඔයාලා මම කියන මෝඩයන්ට ඉගෙන ගත්තේ නැති වුණත් හලලුයා ආමේන්. කොයි විදියට හිටියත් නමුත් ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව වටහා ගන්න පුළුවන් මානසිකත්වයක් අපිට තිබුණා. ආමේන්. හලලුයා. මොකද අපි ඒක වැළඳගත්තා.
ඒ නිසා අපි මරණි අපිට හඳට යන්න බැරි වුණාට අපිට අභ්‍යවකාශය තරණය කරලා ඉන්න බැරි වුණාට අපි විශ්වයේ නෙප්චූන්ද ප්ලූටෝද ඊළඟට තියෙන ග්‍රහය මොකාද කියලාවත් දන්නේ නැති වුණාට හලෙලූයා හිටිය ග්‍රහය ටික ලියලා තිබ්බ කොටු ටිකත් අපි ඉරලා දැම්මට ආමෙන් හලෙලූයා නමුත් අපි මරණයේ අභියසට යද්දී අපි දන්නවා අපි මෙහෙ ඇස් වසා ගනිද්දී ඊළඟ මොහොතේ අපි ඇස් අරින්න යනවා ස්වාමින් වහන්සේ සමග ස්වර්ගය කියන බව ආමෙන් හලෙලූයා ඒ ඇදහිල්ල අපිට තිබෙනවා අපි මොන විදිහට ඉගෙන ගත්තේ නැතත් අපි ඒ නිසා thank god I'm a fool ආමෙන් හලෙලූයා ආමෙන් මෝඩයා ගොන හරක මී හරක කිව්වට කමක් නෑ ආමෙන් අපිට ස්වර්ගය තියෙනවා හලෙලූයා ආමෙන් හලෙලූයා ඒ නිසා උන්වහන්සේ ලෝකවලටත් ප්‍රථමයෙන් උන්වහන්සේ සංඝවල තිබ්බ රහස කියනවා ක්‍රිස්තුස් වහන්සේව ආමෙන් දෙවියන් වහන්සේ සංඝවල තිබ්බ අපි රහස තමයි ක්‍රිස්තුස් වහන්සේව හලෙලූයා ඇයි එහෙම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මේ විදිහට එනවා මේ විදිහට කුරුසපත් වෙනවා කියලා ඇත්ත ඇති සැටියෙන් පින්තූරත් එක්ක ඉලස්ට්‍රේෂන් එකමනේ ඉලස්ට්‍රේෂන් කියන එක දන්නවනේ අර රූප සටහන් එක්කම දීලා තිබ්බනම් අපේ අය කවමදාකවත් උන්වහන්සේට කුරුසපත් වෙන්න දෙන්නේ නැහැ ආමෙන් ඒකනේ කියන්නේ උන්වහන්සේ ප්‍රඥාව නම් ලෝකේ මුලා දැන් කිසිවෙක් නොදනි දැනගෙන සිටියා නම් ඔවුන් මහාන් තත්වයේ ස්වාමින් වහන්සේව කුරුසියෙහි එනගසන්නේ නැත ආමෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා කොයිතරම් උන්වහන්සේ ලකුණු පිට ලකුණු දුන්නත් හාස්කම් පිට හාස්කම් දුන්නත් ඒ කිසිම දෙයක් වටහා ගන්න තරම් මොලයක් ඒ වටහා ගන්න තරම් අවබෝධයක් කිසිම කෙනෙකුට නොතිබුණ නිසා දෙවියන් වහන්සේට ස්තුතියි නැත්තම් එකෙක්වත් ජේසුස් වහන්සේට කුරුසිය එන ගැසෙන්න ඉඩ දෙන්නේ නැහැ එහෙම වුණා නම් අද දවසේ අපිට මිදීමක් නැහැ ගැලවීමක් නැහැ ආමෙන් හලෙලූයා එහෙනම් අපිට ස්වර්ගයක් නැහැ නමුත් ලියා තිබෙන ලෙස දෙවියන් වහන්සේ විසින් Taman ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපුණනේය කනට නොඇසුනේය මනුෂ්‍යයාගේ සිතටද නොපිමිණෙන්නේය ආමෙන් උන්වහන්සේ දෙවියන් වහන්සේ විසින් Taman ප්‍රේම කරන්නන්ට කාටද Taman ප්‍රේම කරන්නන්ට ඒ කියන්නේ කාටද උන්වහන්සේ ප්‍රේම කරන අයට උන්වහන්සේ ලෝකයට කොයිතරම් ප්‍රේම කරාද ඒක ජාතක පුත්‍රයා දුන්නා හලෙලූයා ඒ තමන් ප්‍රේම කරන අයට සූදානම් කරු යම් දෙයක් ඒක ඇහැට පෙනුන්නේ නෑලු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කසපාර ගසද්දී නේ හැමෝම හොරෙක් විදිහට උන්වහන්සේව දැක්ක මිසක් මේ දෙවියන් වහන්සේ කසපාර ලබන්නේ දෙවියන් වහන්සේ බව කවුරුත් අඳුනගත්තේ නැහැ. ඒ යන පහර ගසද්දී ඒ කටුවරුණු දමද්දී කවුරුවත්ම අඩුම ගානේ දේව මාලිගාවේ ලොක්කවත් නේ උත්තම පූජකයටවත් වැටහුන්නේ නැහැ මේ දෙවියන් වහන්සේ කියන එක. කාටවත් පෙවුන්නේ ඇසට නොපෙනුනේය නේද? ඒ වගේම කනට නොඇසුනේය. උන්වහන්සේ කී පාරක් කිව්වද? මම ස්වර්ගයේ සිට බැස්සෙමි. ආමෙන්. මම පියාණන් වහන්සේ කෙරෙන් පැමිණියේ. මම නැවතත් පියාණන් වහන්සේ වෙතට යනවායි කියා කොයිතරම් උන්වහන්සේ කෙරෙන්ම පැමුණන බව ඒ දෙවියන් වහන්සේගේ මේක ජාතක පුත්‍රයා බව උන්වහන්සේ පුනා ලෝකයට කීවාද? ආමෙන්. හලෙලූයා. නමුත් කොයිතරම් කිව්වත් ඒගොල්ලන්ට ඒක කනකට ඇහුනේ නැහැ. ඒ වගේම සිතකටවත් නොපෙනුනේ නැහැ. සිතකටවත් පැමුණුනේ නැහැ කියනවා. අවබෝධුන්නේ නැහැ. උන්වහන්සේ කිව්වා මේ උන්වහන්සේ අන්තිම මොහොතේ කියවනේ දේවමාලිගාව කඩලා 3 දවසකින් මම ආපහු ගොඩනගනවා කියලා. ඒකත් හිතුවේ මේ ගොඩනැගිලි මේ අර මොනවද ගොඩනැගිලි කඩා බිඳ දමන සංස්ථාවෙන් පැමිණියා කියලා නේ. අර ඩිමොලිෂන් නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඩිමොලිෂන් ඒකෙන් මේ ඇවිල්ලා කියලා ජේසුස් වහන්සේ ගැන හිතුවේ. ඒ නිසා ඒකත් වරදට තිබ්බා ජේසුස් වහන්සේට. නමුත් දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයන් වහන්සේ කරන කොටගෙන අපට ඒ දේ එළිදරව් කළසේක. මක්නිසාද ආත්මයන් වහන්සේ සියලු දේ එසේ දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක. හලෙලූයා. කාට ඒක තේරුන්නේ නැතත් එදා හිටපු ලොක්කො ටික ඔක්කොම ජේසුස් වහන්සේව ප්‍රශ්න කරානේ. රෝමයේ ආණ්ඩුකාරවරයා ප්‍රශ්න කරා. එතකොට කවුද? හයි ප්‍රීස්ට් උත්තම පූජකයා ප්‍රශ්න කරා. හෙරෝද් රජතුමා ප්‍රශ්න කරා.
නේ හැම ආකාරෙම වංශක්කාර මිනිස්සෙක් හෙරොද් කියන්නේ. ඒ වගේම පිලාත් කියන්නේ වංශක්කාර මිනිස්සෙක්. ඒ වගේම ගොඩක් බලය තිබ්බ කෙනෙක්. නේ එතකොට මේ උත්තම පූජකයා කියන්නේ ආත්මිකව නේ දෙවියන් වහන්සේව හඳුනගත්ත කෙනෙක්. දෙවියන් වහන්සේ ඊළඟම ඊටම ලොක්කා. නමුත් ඒ අයටවත් තේරුම් නැති දේ අද දවසේ ආත්මයන්න් වහන්සේ අපිට එළිදරව් කරලා තිබෙනවා. ආමේන්. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුළ අපේ ස්වර්ගයේ තිබෙන බවත්, ඒ මිදීම ගැලවීම තුළ ඒ සදාකාල ජීවනය අපිට තිබෙන බවත් උන්වහන්සේ අපිට එළිදරව් කරලා තිබෙනවා. ඒ නිසා මෝඩයා වාග්යවන්තයි. ආමේන්. හලෙලූයා. මක් නිසාද ආත්මයන් වහන්සේ සියලු දේශයේ දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් ආත්මයන් වහන්සේ නේ ආත්මයන් වහන්සේ නිකන් එහෙන් මෙහෙන් ඇවිල්ලා කතා කරන්නේ මේ වචනේ උනත් දැක්කත් නේ මේ වචනේදී උනත් උන්වහන්සේ කතා කරන ආත්මයන් වහන්සේ බොහෝ ගැඹුරු ස්ථාන අපිට කතා කරනවා බොහෝ එළිදරව් රැගෙන යනවා මේ අපේ ප්‍රඥාව නිසාද නැහැ ඒ ආත්මයන් වහන්සේම දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් උන්වහන්සේගේ හදවතේ තියෙන ගැඹුරේ පණිවිඩය දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපිට එළිදරව් කරනවා ආමේන් හලෙලූයා මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කෙනෙක් දන්නේද? ආමේන්. මනුස්සයෙක්ගේ දැන් අපේ කියමු. අපේ ඇතුළාන්තේ අපි කොයිතරම් අපේ රහස් ඇද්දනේ. අපේ සැඟවිච්ච දේවල් තියෙනවා. නමුත් ඒ සැඟවිච්ච දේවල් ඇත්තටම කවුද දන්නේ? වෙන කෙනෙක් අපි ගාව ඉන්න මනුස්සයෙක් දන්නවද? අපි කොයි විදිහේ මනුස්සයෙක්ද කියලා අපේ කතාවෙන් අපිව අඳුර ගන්න පුළුවන්ද? අපි කියන දේවල් වලින් අඳුර ගන්න පුළුවන්ද? අපි හැසිරෙන ආකාරයෙන් අඳුර ගන්න පුළුවන්ද? බෑ. අපේ ඇතුළාන්තයේ තිබෙන අපේ ආත්මය තමයි ඇත්තටම අපි මොන වගේ මිනිස්සෙක්ද කියන එක අපි දන්නේ. ආමේන්. වෙන කිසිවෙක් දැනගන්න යන්නේ නැහැ. අපි අපිට ඕනේ තරම් ලස්සනට කතා කරන්න දන්නවා වෙන්න පුළුවන්. නමුත් ඇතුළාන්තයෙන් අපි මිනිමරුවෙක් වෙන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. අපි අත් දෙක උස්සලා ස්වාමීන් වහන්සේට ලස්සන නමස්කාර කරනවා වෙන්න පුළුවන්. නමුත් අපේ ආත්මේ අපි බිඳුවටම පාපයට වැටිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හලෙලූයා. ඒ වගේ අපිව තේරුම් ගන්න බෑ පිටස්තර පෙමුණෙමින්. නමුත් අපේ ආත්මය තම පමණයි අපේ ඇතුළාන්තයේ ගැඹුරු දේවල් දැනගන්න යන්නේ. එසේම දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයන් විස වෙන කිසිවෙක් නොදනී. අපේ ඇතුළාන්තයත් අපි කවුද කියන එක අපි දැනගත් අපේ ආත්මය දැනගන්නවා වාගේම දෙවියන් වහන්සේ මොන වගේ කෙනෙක්ද කියන එක අපිට නිකන් මේ බයිබලේ වුණත් උඩින් කියවලා හොයාගන්න අමාරුයි. ඒක දන්නේ ආත්මයන් වහන්සේමයි. හලෙලූයා. කාටවත් එක කියා දෙන්න අමාරුයි. මිනිස්සෙගේ ප්‍රඥාවකින් ඒක තේරුම් ගන්න අමාරුයි. ආත්මයන් වහන්සේම ඒක ලිදරව් කරන්න අවශ්‍යයි. හලෙලූයා. මොකද පිටස්තර පෙනුමෙන් උන්වහන්සේ කරන කියන සියල්ල බලාගෙන ඉඳලා අපිට අවබෝධ කරගන්න බෑ ඇත්තටම උන්වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා. උන්වහන්සේගේ හදවත නේ උන්වහන්සේ කරන කියන දේ එදා මොකද උනේ? එදා ඔයගොල්ලන් මතක ඇති අපි කතා කරා සීනායි කන්දදී සිට නේ උන්වහන්සේ වලාකුළු අතරින් ප්‍රකාශ වෙද්දී සෙනඟ කිව්වා අනේ මෝසස් අපිට නම් කතා කරන්න දෙන්න එපා ඔය දෙවියන් වහන්සේට නේ මොකද උන්වහන්සේ කතා කරද්දී හැමෝම බයනොත් වෙවුලුමුත් බය වෙන්න පටන් ගත්ත වෙවුලන්න පටන් ගත්ත මොකද උන්වහන්සේගේ හඬ ගර්ජනාවේ ශබ්දය හා සමාගමයි කිව්වා. හලෙලූයා. නමුත් උන්වහන්සේගේ හදවත උන්වහන්සේ මහා ලොකුවට ගර්ජනාත්මකව කතා කරාට උන්වහන්සේ හදවතින් හුඟක් මෙලෙක් කෙනෙක්. උන්වහන්සේ උදහස් වෙන්න ප්‍රමාදයි. උන්වහන්සේ ඉක්මනින්ම අනුකම්පා කරන දෙවියන් වහන්සේ. හලෙලූයා. උන්වහන්සේ කියන අපේ කඳුළු බිඳුවක් පාසා අපේ වේදනාවක් පාසා උන්වහන්සේට වේදනාව දැනෙන විට උන්වහන්සේට දැනෙනවා කියලා. ආමේන්. උන්වහන්සේගේ පිටස්තර මේ අපි ඉන්නවනේ අපේ තාත්තලා එහෙම නේ අපේ තාත්තා එහෙමයි හුඟක් සැරින් කතා කරන හුඟක් කටහඬ හරි සැරයි. නමුත් ඇතුළාන්තයෙන් හදවත හුඟක් මෘදුයි. නේ ඒක අපිට දැනගන්න පුළුවන් නේ එයත් එක්ක ඉඳලා තමයි. එයත් එක්ක ජීවත් වෙලා තමයි. හලෙලූයා. ඒ වගේ දෙවියන් වහන්සේත් ගර්ජනාත්මකව කතා කරාට දෙවියන් වහන්සේ සෙනඟ බය වුණාට සෙනඟ වෙවුලුවාට නමුත් උන්වහන්සේගේ හදවතින් උන්වහන්සේගේ ජීවිතේ පූජා කරන්න තරම්. ආමේන්. උන්වහන්සේගේ මුළුම ජීවිතේ පූජා කරන්න තරම් මැව්ව හැම දෙයක්මද උන්වහන්සේ සතු සියල්ලද උන්වහන්සේටවත් ඉතුරු නොකටගෙන අපට දෙන්න තරම් උන්වහන්සේ මෘදු සිතක් තියෙන ප්‍රේමයෙන් නේ උන්වහන්සේගේ අගපේ ප්‍රේමය උන්වහන්සේ ප්‍රේමයෙන් සම්පූර්ණ දෙවියන් වහන්සේ.
හලලූයා. උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ. හලලූයා. ඒ නිසා උන්වහන්සේගේ හදවත තේරුම් ගන්නටත් උන්වහන්සේගේ හදවතේ ගැඹුර තේරුම් ගන්නටත් පුළුවන් ආත්මයන් වහන්සේට මිසක් අපිට උන්වහන්සේගේ පිටස්තර පෙනුමෙන් උන්වහන්සේ ක්‍රියා කරන විදිහෙන් ඒ කිසිවක් දැන හඳුන ගන්නට විදියක් නැහැ. ආමෙන්. නමුත් දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නව දෙවියන් වහන්සේගෙන් වූ ආත්මය ලැබීම වූ. ආමෙන්. ඒ නිසා උන්වහන්සේගේ දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේ. උන්වහන්සේ මොනවද අපිට දෙන දේ? දෙන ලද දේ අපිට දුන්නා වූ දේ මොනවද කියලා හොඳට තෝරලා බේරලා දැනගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ ලෝකයේ ආත්මයත් එක්ක. ඒ කියන්නේ මොකද්ද? ලෝකේ ප්‍රඥාවෙන් අපි මේ ලෝකේ ඉඳගෙන අයියෝ මොනවද ඉතින් ඔච්චර කල් සභාවට නම් ගියා තමයි ඉතින් සභාවෙන් කියලා මොනවද ඉතින් අපිට ලැබුණේ නේ සභාවෙන් කියලා මොනවද අපිට කරේ දෙයියෝ නම් ඇදුවා තමයි ඉතින් තිබ්බ ප්‍රශ්න ඉතින් ඕහොමම තමයි එහෙම්මම තමයි නේ අන්න ලෝකේ ආත්මය මොකද අපි හිතන් ඉන්නේ දෙවියන් වහන්සේ දෙනකොට අපිට නේ අපේ ගෙදර දොරේට බෙල් එක ගහලා අපි දොර අරිනකොට නේ සල්ලි රියල් 1500ක් මල්ලක් හරි තියලා තියන්න ඕනේ රිබන් එකක් ගැට ගහලා උන්වහන්සේ. නැත්තම් උන්වහන්සේ දෙයියෝ නෙමෙයි. නේ? එහෙම නෙමෙයි උන්වහන්සේ කොයිතරම් අපිට උදව් කරනවද කොයිතරම් විදියට උන්වහන්සේ අපිට ආශිර්වාද කරලා තියෙනවද උන්වහන්සේ කියනවා එදා අපි කතා කරා වාගේ මලාකි 3:10 නේ? සෝදිසි කරපල්ලා. උන්වහන්සේ කෑම වේල් කීයක් ඔබට නොමිලේ දීලා තියෙනවද? ආමෙන්. කොයිතරම් බේත් හේත් හරි නොමිලේ දීලා තිබෙනවද? ඔබට හෙම්බිරිස්සාවක් උණක් හැදුනත් ඔබ ඉක්මනින්ම සුව වෙනව නෙමෙයිද? ඔයාව මම දොස්තර ගාවට යන්න තිබ්බද? නේ? ඔයාට කොරෝනා හැදිලා හොඳ වෙන්නේ නැති නමුත් ඔයාව මම හොස්පිටල් යන්න තිබ්බද? ඔයාට කොරෝනා හැදිලා ඔයාට හොඳ වෙනවා ඔයා දන්නෙත් නැහැ. හලෙලූයා. නේ? ඔයාට ලොකු ලෙඩ හැදිලා ඔයාට හොඳ වෙනවා ඔයා දන්නේ නැහැ. ඒ තරමට මං ඔයාට ලෙඩේ දැනෙද්දිම ඔයාට රෝගේ දැනෙන්නත් ඉස්සෙල්ලා මං ආව සුව කරලා ඉවරයි. ඔයා ඇත්තටම හොස්පිටල් ගියා නම් ඉන්ජෙක්ෂන් කෝස් කීයක් ගහන්නද ලක්ෂ ගානේ. ආමෙන්. ඔයා හොස්පිටල් ගියා නම් දොස්තරවරුන්ට කී දෙනෙක්ට වියදම් කරන්නද? හලෙලූයා. මියුට් එක ඔෆ් කරන්න සංජය සිස්ටර් මං හැමදාම කියනවා ඔයාට මියුට් එක ඔෆ් කරන්න ආන්සර් කරපු ගමන් ප්ලීස්. රයිට්. නේද? එතකොට අපි සෝදිසි කරලා බලන්න ඕනේ උන්වහන්සේ කොයි විදිහටද අපිට උපකාර කරලා තින්නේ. එතකොට අපි සුපර් මාකට් එකට ගියත් buy one get one free. අපි එදා දෙකකට ගියපු වියදම මද අපිට යන්නේ එකකට විතරයි. ඒවා ස්වාමීන් වහන්සේ අපිම යන වෙලාවට සූදානම් කරලා තියන්නේ උන්වහන්සේගේ ආශිර්වාද උන්වහන්සේ දෙන්න ලද දේ උන්වහන්සේ සූදානම් කරලා ඉවරයි. අපිට දෙන ආශිර්වාද උන්වහන්සේ මේ වෙනකොට සූදානම් කරලා ඉවරයි කියන්නේ ඒවට තමයි. හලෙලූයා. ආමෙන්. ඒව ගණන් හදලා බලන්න ඕනේ අපිට මොනතරම් ප්‍රශ්න ආවත් ආත්මිකව හිතුවොත් අපිට කොයිතරම් ප්‍රශ්න තිබුණා නේ අපේ හදවතේ සමාදානය අපිට නැති වෙන්නේ අපේ හදවතේ ප්‍රීතිය අපිට නැති වෙන්නේ හලෙලූයා මේ කුණාටුයි අපිට නෙමෙයි නේ නවගුණත් බෑන්චුන් අපි CGC වගේ ආමෙන් හලෙලූයා ඒ නිසා අපිට දැනෙන්නෙත් නෑ අපිට හැඟෙන්නෙත් නෑ මොකද්ද වෙන්නේ කියලා ආනී කුණාටුවක් ආවද කොරෝනා එකක් ආවද කියලා වගේ නේ අපිට සභාවට. ඉතින් ඒ වගේ ඒක දැනින් උන්වහන්සේට තියන්නේ. ඉතින් ඒකම ආශිර්වාදයක් නොවේද? ආමෙන්. අද දවසේ මේ කොරෝනා පීඩා කාලේ වුණත් අපි කොච්චර එළියට යනවා එනවද? අපි නිකමට එක්කෙනෙක්ට මේ සභාවේ එක්කෙනෙක්ට ඇදලා තියනවද? නෑ නේ. හලෙලූයා. බලන්න අපි කොයිතරම් නේ. ස්වාමීන් වහන්සේගේ කොයිතරම් කරුණාවක්. නේ අද සිස්ටර් ආශා වුණත් අපි නේ දුන්නා වගේ. ඉතින් තමන්ගේ ගෙවල් දැන් සිස්ටර් මල්ලිකා නේ ඔයාගේ ගෙදර හාම්පුතුන්ට ඔක්කොටම හැදුණා නේ ඒගොල්ලෝ බය වෙලා ඔයාවත් කාමරේ හිර කරලා තිබුණා. නමුත් ඔයාට හැදුණාද නෑ? ආමෙන්. හලෙලූයා. එහෙම හැදෙන්නේ හලෙලූයා. ආමෙන්. ඒ වගේ දෙවියන් වහන්සේගේ කරුණාව අපි ආරක්ෂා කරන උන්වහන්සේගේ සුවය අපිට දැන් උන්වහන්සේ නිදහස් කරලා ඉවරයි.
ආමෙන් හලලුයා. උන්වහන්සේ පුංචි වේදනාවක් විතරයි සමහරවිට දෙන්නේ නේ. පුංචි නිකන් අර උගුර නිකන් පොඩසෙම පටලවෙනවා වගේ. ආමෙන්. ඕගොල්ලෝ උණු ටිකක් දාලා නේ වතුර ටිකක් අරගෙන උගුර හොදලා දාන්න සිස්ටර්. ඒක හරියනවා ආයෙත් ටිකකින්. නැත්තම් යාඥා කරපු වතුර ටිකක් බොන්න. ආමෙන්. ඒකත් හරියනවා. හලලුයා. ඒ වගේ චූටි පුංචි වේදනාවක්. පොඩ්ඩක් හොටු ගැලීමක්. පොඩ්ඩක් ඔළුවේ බර ගතියක් විතරයි උන්වහන්සේ දෙන්න යන්නේ. නේ. අපිව ගිහිල්ලා අර හොස්පිටල් වල ගිහිල්ලා ICU ගානේ හුස්ම හිර කරන්න අපිට දෙන්නේ නැහැ උන්වහන්සේ. ආමෙන්. උන්වහන්සේ අපේ ප්‍රාණය මොනවා වුණත් ආරක්ෂා කරනවා. හලෙලූයා. මොනවද නැති වුණත්. රැකියාව නැති වුණත් නැද්ද සිස්ටර් සන්ධ්‍යා? හලෙලූයා. රැකියාව නැතුව මාස 3ක් හිටියත් නෝ ස්වාමීන් වහන්සේ කිසි දෙයකින් අඩුවක් පාඩුවක් කරාද? හලෙලූයා. ආමෙන්. හලෙලූයා. හැමදේම නේ. රැකියාව තිබ්බට වැඩිය ඔයා හොඳට හිටියා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේගේ අභිමුඛත්වයේ හිටියා. හලෙලූයා. නේ රැකියාව තිබ්බ දවස්වල කන්න බොන්නත් නැතුව ඔහේ ළමයි එක්ක ඔට්ටු වෙවි නේ අරහෙ දුව මෙහෙ දුව නේ දැන් මෙහෙට වෙලා හැම නෙමෙයි හැම පැය 24ම ස්වාමීන් වහන්සේට යාඥාවෙන් අභිමුඛත්වයෙන් නේද निराහාරයෙන් වේවා ආහාරයෙන් වේවා හැම දෙයකම ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම සැපෙවුවනේ හලෙලූයා අපි දෙන්න පාන් ටිකක් හරි කාලේ හිටියා නේ හලෙලූයා පිටරයක් එක්ක ආමෙන් හලෙලූයා ඒ වගේ ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා හලෙලූයා කවමදාකවත් උන්වහන්සේ අපට හිඟයක් වෙන්න ඉඩ තියන්නේ ආමෙන් ඒ වගේ ඒ නිසා උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ නොඅඩුව නිදහස් කරලා ඉවරයි ඒක අප විසින් ඒ දේවල් කතා කරන්නේත් මනුෂ්‍ය ප්‍රඥාව කර්ණ කොටගෙන උගන්වන ලද වචන වලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමග සමාන කර බලමින් ආත්මයන් වහන්සේ විසින් උගන්වන ලද වචන වලින්ය ආමෙන්. ඒ නිසා අපි මේ කතා කරන දේවල් පවා කතා කරන්න අවශ්‍ය මොනවාගෙන්ද? අපි මනුෂ්‍ය ප්‍රඥාවෙන් නෙමෙයි. ආමෙන්. මනුෂ්‍ය ප්‍රඥාවෙන් නෙමෙයි ආත්ම ප්‍රඥාවෙන්. ඕ ඉතින් ඔය buy one get one free එකක් ඔය දාලා තිබ්බේ මේ ඉතින් මේ දවස්වල මේ දවස්වල ස්ටොක් තියෙනවනේ ඒගොල්ලන්ගේ ඒකයි. නේ එතකොට දැන් ඔය මේ වැට් එකක් ගේන්න යන්නේ. ඉතින් වැට් එකට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට ඉතින් ඔය ක්ලියරන්ස් කරන්න ඕනේ. ඔක්කොම දැන් ඔය දෙසැම්බර් අනික දැන් අය මාර්ච් 31 ස්ටොක් ටික ක්ලියර් කරන්න ඕනේ. ඒ නිසා තමයි ඔය ෆ්‍රී දෙන්නේ. නේ ඒ මොකද්ද? ඒ ලෝකයේ ප්‍රඥාව. ආමෙන්. හලෙලූයා. එහෙනම් ඔය මේව ඔක්කොම අඩුවට ඔක්කොම දැන් ඔය මේ අඩුවට දාලා තියෙන මේ මුළු ලෝකෙටම බලපානවනේ දැන් මේ දවස්වල පොඩි ආහාරයෙන් ගයක් තියෙනවනේ. ඉතින් ඒ නිසානේ ඔය ඉකොනොමික් ක්‍රයිසිස් එකක් තියෙනවා. ඒ නිසා තමයි ඔය එක දේවල් ඔය විදිහට දාලා තියෙන්නේ කියලා ලෝකේ ප්‍රඥාවන්තයා කියන්න පුළුවන්. ඒතකොට කියන්නේ ආනේ හලෙලූයා. ඇයි අපි කියන්නේ ආනේ අපේ ගෙදර හාල් පොල් නැති වෙලාවේ දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම ප්‍රශ්නයක් ගෙනල්ලා තමයි අපේ ගෙදර හාල් පොල් හිඟේ අඩු කරේ. ආමේ හලෙලූයා. නේ අර එදා මොසෙස් කිව්වා වගේ කිව්වලු නේ අර රතු මුහුද කිව්වට ඉතින් ඕක රතු මුහුද මහ ලොකු මුහුදක් නෙමෙයිනේ. ඉතින් ඔහම මේ ඔය මොනවාද ඕක දෙබෑ වෙන්න තරම් නේ රතු මුහුද දෙබෑ වෙනවා කියන එක බොරුයි කිව්වලු. නේ මනුෂ්‍ය ප්‍රඥාව තියෙන කෙනෙක්. මොකද කිව්වේ රතු මුහුද දෙබෑ වුණා කියප එක බොරු කිව්වා. ලෝක වලලු කරට වගේ වතුරුනේ තියෙන්නේ. ඉතින් ඕක මැද්දෙන් කාට ඇවිදගෙන යන්න බැරිද කිව්වලු. ඒතකොට අර මනුස්සයා කිව්වලු ආනී ඕනේ ඒකත් හැබැයි කමක් නෑ ඒ උනාට දෙවියන් වහන්සේට හලෙලූයා ප්‍රශංසාව වෙයි. නෑ මොකද්ද? අර පාරාවෝයි අස්සරතයි වලලු කර උඩට තිබ්බ වතුර ගොඩක පාරාවෝයි අස්සරත ටිකයි ඒ මිනිස්සු ටිකයි ඔක්කොම ගිලිලා මැරෙන්න තරම් දෙයක් වුණා නම් වලලු කර උඩට තිබ්බ වතුර ටිකෙන් ස්වාමින් වහන්සේ කොයි තරම් ආස්කමක් දෙය කරලා තියන්නේ කියලා. ආමේන් හලෙලූයා. ඒ වගේ මේ මුළු ලෝකේ නේ ඒගොල්ලෝ කියයි මේ ලෝකේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන හින්දා මේකේ මේ ව්‍යාපාරය තුළ මෙහෙම ප්‍රශ්න අර කඩේ වහන්නනේ යන්නේ. ඒකනේ ඔය රියලට ඔක්කොම මේ ඇඳුම් ටික දාලා තියෙන්නේ. ඉතින් හලෙලූයා ආමෙන්. මට ඇඳුම් නැති වෙලාවේ මට ඇඳුමක් ගන්න තියෙන වෙලාවේ ස්වාමීන් වහන්සේ කඩේකොත් වහන්න යනවා. හලෙලූයා ස්වාමීන් වහන්සේට මේල සියලුමයි මේ. ආමෙන් හලෙලූයා. ඉතින් අපිට ඒ අයගේ මහා ලොකු දේවල් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් ආත්මික ආමෙන් ආත්මික ප්‍රඥාව තුළ හලෙලූයා. ඒ නිසා මනුෂ්‍ය ප්‍රඥාව කර්ණ කොටගෙන උගන්න සමාන ආත්මික දේ සමග සමාන කරගන්න හලෙලූයා. මොන දේ මොන මනුෂ්‍යයා මොන විදිහට කිව්වත් ඒක ආත්මික දේ සමග සමාන කරගෙන උන්වහන්සේට සීල මහිමය දෙන්න. නුමුදම් ජම්මික මනුෂ්‍යයා 14 දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පිළි නොගනී. ඒවා ඔහුට
මොනවාද? ඒවා ඔහුට මෝඩකමය. ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්න ඔහුට බැරිය. එයා දන්නේ මොලේ පාවිච්චි කරන්න විතරයි. ආමෙන්. ජම්මික මනුෂ්‍යයා නිතර මාංශයෙන් තීරණ ගන්න මනුෂ්‍යයා. එයා දන්නේ එයාගේ ඉගෙනගත්ත දේවල් තුල, එයා හදාarලා තියෙන දේ තුල, ඒ අධ්‍යාපනයේ දේ තුල, එයාගේ අත්දැකීම් තුල දේ තුල නේ ඒ හැම දෙයක් තුල තමයි එයා හැම දෙයක්ම තේරුම් ගන්න බලන්නේ. එයා දන්නේ නැහැ ආත්මිකව කිසිම දෙයක් තේරුම් ගන්න. ඒ නිසා එයාට අපේ ඒව මොනවාද? මෝඩකමයි. අපි අනේ මං හින්දා අර කඩේ වැහුවා කියලා හලෙලූයා කිව්වොත් නේ උසමල්ලාට අපේ කනට ටිකක් දෙන වෙලාවකුත් ඇති. හලෙලූයා. නොදකින් උඹේ කට කියලා. හලෙලූයා. නමුත් කමක් නැහැ. හලෙලූයා. ඒ අයට ආත්මිකව නොතේරෙන දේ නමුත් මෝඩ අපිට ආත්මිකව වැටහෙන නිසා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ආමෙන්. නමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි. නමුත් ඔහුම කිසිවෙකු විසින් විමසනු නොලබයි. හලෙලූයා. ආත්මික කෙනා මොනවද කරන්නේ? ආත්මික කෙනා හැම දෙයක්ම විමසන්න ඕනේ. හලෙලූයා. දැන් අපි තාත්මිකයි කියන කෙනා අපි හැම දෙයක්ම විමසන්න ඕනේ. මට ඉසේ රදයක් හැදුනත් මේ වෙලාවේ ඇයි මට ඉසේ රදයක් හැදුනේ? ඇයි මට 9:55ට ඉසේ රදයක් හැදුනේ? ආනේ 10ට යාඥාවට වාඩි වෙන්න තියෙනවානේ. ආමෙන්. හලෙලූයා. නේ ඇයි අද මට 7 වෙද්දිම බඩගිනි ආවේ? මේ නිරාහාරයෙන් ඉන්න දවසනේ. හලෙලූයා. වෙනදා මට මෙච්චර බඩගිනි එන්නේ නැහැ නේ උදේ 7 වෙද්දි. අද බඩගින්නක් එනවා මේ උදේ 7ට මේ මහා පාන්දර ජීවිතේට මම කෝපි එකක්වත් තේ එකක්වත් බීලා නැහැ පාන්දර 7 වෙද්දි. ඇයි මේ බඩගින්නක් ආවේ? අද මම නිරාහාරයෙන් ඉන්න දවසනේ. ආමෙන්. ඒ වගේ මම හැම දෙයක්ම දැන් විමසන්න ඕනේ. හලෙලූයා. හැම දෙයක්ම විමසන්න ඕනේ. එක පාටම නේ සිකුරාදා හැමදාම සභාවට ආපු කෙනාට එක පාටම මැඩම් කිව්වොත් යන්න එපා කියලා දා සිකුරාදා. එහෙනම් ආත්මෙන් විමසන්න අවශ්‍යයි. එහෙනම් අද සිකුරාදා බලවත් දෙයක් ස්වාමීන් වහන්සේ කරන්නට යනවා. හලෙලූයා. යක්ෂයා දැනටමත් බය වෙලා. යක්ෂයා මැඩම් තුලින් කියන්නේ යනවා මට යන්න එපා. ආමෙන්. මැඩම් සුපර් මාකට් එකට යන්න එපා කියන මැඩම් නේ කඩේට යන්න එපා කියන්නේ නැතුව සුපර් මාකට් එකට යන්න එපා කියන්නේ නැතුව සභාවට යන්න එපා කියනවා නම් එතන මැඩම් තුල මැඩම් වෙන්න බෑ නේ. හලෙලූයා. මොකද අපි යන්නේ දෙවියන් වහන්සේගේ අත්මකත්වයට. ආමෙන්. හලෙලූයා. ඒතකොට එතනදී එහෙනම් යක්ෂයා මොනවායින් හරි මට මේ බාධාවක් කරන්න යන්නේ මොනවා හරි බලවත් දෙයක් උන්වහන්සේ මට සූදානම් කරලා ඇති. මගේ ආත්මික ජීවිතේට උන්වහන්සේ බලවත් දෙයක් අද සූදානම් කරලා ඇති. ඒකයි මේ මට මේ විදිහට බාධාවන් එන්නේ. ආමෙන්. හලෙලූයා. යන්නේ නගින ටැක්සිය ගන්න හදන ටැක්සිය බෑ කියනවා. නගින්න හදන බස් එක බෑ අද ෆුල් ගානවා. එහෙනම් ෂුවර් එකට අද හොඳ යාඥාවක් සභාවේ යනවා ඇති. ආමෙන්. අද මම ඉන්ටර්නෙට් එක ගන්නවා ඉන්ටර්නෙට් එක ඩිස්ටර්බ් වෙනවා. එහෙනම් අද හොඳ වචනයක් කතා වෙනවා ඇති. හලෙලූයා. අපි ආත්මිකව විමසන්න පුරුදු වෙන්න අවශ්‍යයි. හලෙලූයා. ඒ නිසා නමුත් ඔහුම කිසිවෙකු විසින් විමසනු නොලබයි. අපි අපේ ආත්මික කරුණු කාරණා අපි වටපිටා විමසුවාට හලෙලූයා. සමාලාවට අපේ මේ ඇදහිල්ලම සමහර අය කියනවා අන්ධ ඇදහිල්ලක්. මෝඩ ඇදහිල්ලක්. නේ අපේ ඇදහිල්ලට මෝඩකම කියයි. නේ අපේ ඇදහිල්ලට අඥාන ඇදහිල්ලක් කියයි. ආමෙන්. හලෙලූයා. නමුත් ඇයි කාටවත් ඒක තේරෙන්නේ නැහැ. කවුරුත් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඒක විමසන්න බෑ. හලෙලූයා. අපි ආත්මිකව අපි කරන්න හදන දේ. ආමෙන්. අපි ආත්මිකව මේ කරන්න හදන දේ කිසිවෙක්ට තේරෙන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. එදා ඉස්සර වගේනේ සිස්ටර් ප්‍රියංකා මතක ඇති අපි හැමදාම සඳර අමරාත් වලට බඩ ගෑවා. නේ කොච්චර කට්ටිය කම්ප්ලේන් කරත් අපි බඩ ගෑවා. ආමෙන්. හලෙලූයා. නමුත් අද දවසේ වෙනකොට ස්වාමීන් වහන්සේ කොයි තරම් ආශිර්වාද කළා තියෙනවද? අද දවසේ ලූස්ලා රෙබෙකලා නොසිටින අපිට සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන්නේ නේද? ආමෙන්. හලෙලූයා. රෙබෙකාගේ යහළුවාගේ මේ පල්ලියෙන් නේද අපිට සවුන්ඩ් සිස්ටම් එකක් හම්බුනේ. හලෙලූයා. අද ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා කොච්චර ලොකු සේවයක් ඒ අය සේවයේ පුළුල් විදියට කරන්න ඒ අය අපිත් එක්ක සැලසුම් කරගෙන ඉන්නවා. ආමෙන්. හලෙලූයා.
නේ ඒතර බලන්න අපි එදා නේද සිස්ටර් ප්‍රියංකා එදා එක මිනිස්සෙක්ගේ කීමක් අහලා අපි දෙන්න අමරාත් යන ගමන නැවැත්තුවා නම් එදා ඒ පවුලටත් අපෙන් වෙන ලොකු අසාධාරණයක්. මොකද බ්‍රදර් කිරන් නැති වුණ වෙලාවේ නේ ඒගොල්ලෝ අම්මයි දුවයි සම්පූර්ණයෙන්ම තනි වුණානේ. හලෙලූයා. නමුත් සභාව තමයි ඒගොල්ලන්ගේ හිසට සෙවණක් උනේ. සභාව තමයි ඒගොල්ලන්ට අස්සසිල්ලක් උනේ. නේ සභාව ඒ කියන්නේ අපි ඇත්තටම ඒ අයව රැකවල් කරගන්න තරම් ඒ අයව ප්‍රේමයෙන් ආරක්ෂා කරගන්න තරම් දරා ගන්න තරම් සභාව තුල ඒ ප්‍රේමය තිබුණා. නේ අපිට මේක තිබුණා. හලෙලූයා. කී දෙනෙක් මේ නිවස ගන්න යද්දි අයියෝ ඒ නිවස හොඳ නැහැ. ඇයි ඔය වගේ මෝඩඩක් කරන්න කියලා කිව්වද? අද මේක තියෙන නිසා නෙමෙයිද සාලිල උනත් අසනීපුණත් ඇවිල්ලා නැවතිලා ඉන්නේ. හලෙලූයා. අද මේ නිවස හරි තියෙන නිසා නෙමෙයිද සන්දේ සිස්ටර් වගේ ජොබ් එක නැති වුණත් මාස 3ක් හරි මෙහෙ නැවතිලා හිටියේ. හලෙලූයා. අද මේක තියෙන නිසා නෙමෙයිද අද මුළු ඕමාන් වලම සභාවන් වැසෙද්දී නේ මුළු ලෝකෙම සභාව වැසෙද්දී අද දවසේ මෙහි සභාවට දොරට විවර වෙලා තියෙන්නේ. හලෙලූයා. අපි වෙන අනුන්ගේ ගෙදරක හරි අනුන්ගේ නිවසක හරි හිටියනම් ඒගොල්ලන්ට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇදහිල්ලේ තරමට ඒ නිවස ස්වාමීන් වහන්සේ වෙනින් ඉවර කරන්න. හලෙලූයා. අපි හෝටල් එක හෝල් එකක් අපි රෙන්ට් එකට අරගෙන හිටියනම් අඩුම තරමේ අපි PCO එකේ රෙජිස්ටර් වෙලා ඒ හෝල් එකක කර හිටියනම් අදටත් අපිට සභාව කරන්න වෙන්නේ නැහැ. ආමෙන්. එදා මොකද දැක්කේ? එදා හැමෝම හිතුවේ ඒක අපේ ශාපයක් වාගේ හිතුවේ. එදා එක හැම දෙයක්ම ඒක වර්ගීකරණය කරේ අපි වැරදි කරන අපි අපරාධ කාලය කාදමන අයියෝ ගාලා. නමුත් ඒකේ ඒ කැපවීම තුළ නේ කොයි විදිහට අපිට බාධා කරත් කොයි විදිහට අපිට එපා කිව්වත් නමුත් ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ තුළ නේ ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ ගැන විශ්වාස කරලා අපි ඉස්සරහට ආපු නිසා අද දවසේ මේ හැම ආශිර්වාදයක්ම ස්වාමීන් වහන්සේ නිදහස් කරලා තියෙනවා. නමුත් මිනිස්යාගේ වචනයකට අපි යටත් වෙලා මිනිස්යාගේ වචනයක් විශ්වාස කරලා ආමෙන් එදා අපි නැවතුණා නම් අද අපිට ගොඩාක් ආශිර්වාද ගිලිහිලා යනවා. අද දවසේ ගොඩාක් සෙනගකට අද කී දෙනෙක් සෙනග මෙතනින් ගැලවිලා තියෙනවද? කී දෙනෙක් සෙනග සුව වෙලා තියෙනවද? කී දෙනෙක් මේ නිදහස් වෙලා තියෙනවද? මේ ගෘහය ඇතුලේ. ආමෙන්. ඒ අයටත් එතකොට අපි කරන ලොකු අසාධාරණයක් නේ. ඒ අයටත් අපි එතකොට කරන ලොකු අසාධාරණයක්. ආමෙන්. ඒ නිසා කොයිම වෙලාවක අපි ස්වාමීන් වහන්සේ අපි තුලින් කරන මිනිත්තුවක හරි කැපකිරීමක් ස්වාමීන් වහන්සේක ආයෝජනයක් විදියට බාර ගන්න. අපි කැපකිරීමක් නම් කරන්නේ. එදා අපිට අමාරු වුණා අපි අවුවේ ගිය වෙලාවකට නේද? අපි රුවි බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්න මහා ගිනිය මව්වේ බස් එක එනකම්. නේ වෙලාවකට ඊට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ මේ ඔයා සමාලාවට මාවගේ කාමරේටම ගෙනihin දාලා ඔයා යන්නේ ආපහු. right? එතකොට නැත්තම් ඔයා රැට ඉන්නවා. නේ? එතකොට අපි හැතැම්ම ගණන් පයින් යනවා. එතකොට අර සිස්ටර් කෙනෙක්ට අපි යාඥා කරන්න අපි පයින් කොච්චර ගියද නිරාහාරය තිබලාද අපිට කලන්තේ දාන්න තරම් අපිට අමාරුයි. නමුත් අපි ගියා. නමුත් ඒ හැම කිරීමකටම ආශිර්වාදය ස්වාමීන් වහන්සේ අපිට නෙලන්න දෙනවාමයි. ආමෙන්. හලෙලූයා. ඒ නිසා කවමදාකවත් අපි ක්‍රිස්තුස් වහන්සේ අරමුණු කරගෙන නම් අපි කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ගැන හිතලා අපි උන්වහන්සේ වෙනුවෙන් අපි යම් දෙයක් කරනවා නම් ඒ දෙයට කවමදාකවත් උන්වහන්සේ ආපසු නොගෙවා ඉන්නේ නැහැ. ආමෙන්. උන්වහන්සේ රිටර්න් දෙනවාමයි. මම කැමදාම කියන උන්වහන්සේ ණයව නොසිටින දෙවියන් වහන්සේ. හලෙලූයා. අපි කරන්නේ මහා මෝඩකය. එදා මෝඩයි ඒක. නේ? එදා ඒක මෝඩ ක්‍රියාවක් අපි කරේ. නමුත් මේ මෝඩකමට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරා. හලෙලූයා. ඒ මෝඩකමත් එක්ක හිටපු සෙනගටත් උන්වහන්සේ ආශිර්වාද කරා. හලෙලූයා. අදටත් උන්වහන්සේ අපිත් එක්ක සිටගෙන ඉන්නේ උන්වහන්සේ අපි එදා ඉඳන් උන්වහන්සේ තුල මෝඩ සෙනගක් නිසා. ආමෙන්. එදා ඉඳන් අද වෙනකොනොත් අදටත් අපි උන්වහන්සේ තුල මෝඩ සෙනගක් නිසා. නේද? නැත්තම් මෙච්චර ලොක්ඩවුන් තියෙද්දි අපි ඕල් නයිට් කරාවිය. ආමෙන්. හලෙලූයා. අපි මහා මෝඩ සෙනගක්. ඔව්. හලෙලූයා. නමුත් අපේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාවන්ත. අපි ස්වාමීන් වහන්සේ උදෙසා කරන්නේ මොනවද? හලෙලූයා. උන්වහන්සේ අපිට කවමදාකවත් ණයව සිටින්නේ නැති දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. නිසා මක් නිසාද ස්වාමින් වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද?
හලලූයා. අපි අල්ලන් සබ්බල පාක් එකේ වාඩිලා ඉද්දි මං කට්ටිය බල මෝඩය කියන්නේ නැති. ලැජ්ජ නැද්ද කියන්නේ නැති නේද? හා? අපි පුංචි පැයක් අරගෙන හිටපු කීප දෙනාට පුංචි වචනයක් කතා කරලා දීලා, පුංචි ඔලිව් ඔයිල් බෝතලයක් දීලා, පොඩ්ඩක් ටක් ගාලා යාඥා කරලා අපි නේ කොච්චර පිච්චිලා දෙන්නේ. අපි නේ හුඟක් අමාරුයි. හලලූයා. නමුත් කොච්චර මෝඩ වැඩක්ද ඒක? කිසි වැඩකට නැහැ. පාක් එක වාඩි වෙලා යාඥා කරන එකට සභාවක් කියන්න පුළුවන්ද කිව්වා. පාක් එකට වාඩි වෙලා යාඥා කරන තැන සභාවක් තියෙන්න පුළුවන්. නුඹ තුන්වහන්සේ කියන්නේ දෙන්නෙක් තුන් දෙනෙක්. ඉන් කොතනද මං වෙන්නේ රැස් වෙන බිල්ඩිමක් නෙමෙයි සභාවක් කියන්නේ නේ. හලලූයා. සභාව කියන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් හරි බෝක්කුවක් උඩ වාඩි වුණත් ගහක් යට හිටගෙන ස්වාමීන් වහන්සේගේ නාමයෙන් හිටගෙන උන්වහන්සේට ප්‍රශංසා වේවා කිව්වත් අත් දෙක උස්සලා එතන සභාව. හලලූයා. ආමේන්. ඒ නිසා උන්වහන්සේට උගන්වන පිණිස නේ උන්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? හලලූයා. උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? අපිට කාටවත් කියන්න පුළුවන්ද මම දන්නවා උන්වහන්සේගේ සිත කියලා? නෑ. උන්වහන්සේ අල්ලන් සාබ්බල මොකද්ද කරන්න යන්නේ? උන්වහන්සේ අමරාත් තුලින් මොකද්ද කරන්න ගියේ? උන්වහන්සේ කුරම් තුල මොකද්ද කරන්න යන්නේ? නේ උන්වහන්සේ මේ වතුර බෝතලයක්ම ගන්න මේ වතුර බෝතලයකට අපි අත තියලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ වතුර ආලේප කරලා දෙන ඒ වතුර වීදුරුවක් තුලින් කී දෙනෙක් අද ලෙඩ හොඳ වෙනවද? නේ කවුරුත් වතුර කියපම අයියෝ මේ වතුරනේ කියයි. ආමේන්. නමුත් මේ මෝඩකම තුල ඒක මෝඩ ක්‍රියාවක් වෙන්න පුළුවන්. නමුත් මේ මෝඩකම තුල ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියා කරනවා, ජේසුස් වහන්සේ ක්‍රියා කරනවා. හලලූයා. නමුත් අපේ ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේය. නමුත් අපිට තියෙන්නේ මොකද්ද? කාගේ සිතද? ක්‍රිස්තුස් වහන්සේගේ සිත. හලලූයා. ඒකයි මං කිව්වේ චූටි හරි කැපකිරීමක් අපි කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ කළා වාගේ. ආමේන්. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ සිත කියන්නේ මොකද්ද? කැපකිරීමේ සිත. ආමේන්. ඕනෙම දෙයක් අපි අපේ මිනිත්තුවක් හරි තත්පරයක් හරි ඕනෙම කෙනෙක්ට අපි කැප කරනවාද? නිදි මරාගෙන හරි සිස්ටර් මල්ලික ඕගොල්ලන්ට පාන්දර නැගිටින්න තිබ්බත් ඕගොල්ලෝ නිදි මරාගෙන රෑ 11ට හරි ඕගොල්ලෝ සනගයක් එකතු වෙලා යාඥා කරනවාද? හලලූයා. පැය 24ක යාඥාවක ඔයා නිරත වෙනවද? එදා සිස්ටර් තෙරේසාව තමාගේ දරුවා නැති වුණා නේද? තමන්ගේ දරුවා ගැන තමන්ගේ දරුවන්ට එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ගේ සනසන්න ඕනේ කාලේ නේද මේක කියලා හිතන්නේ නැතුව නමුත් 10 11 ඒ හෝරාව තුල හරි ස්වාමීන් වහන්සේට මම විශ්වාසවන්තව මේ වැඩේ බාරගත්තා. ස්වාමීන් වහන්සේ මාව තෝරගත්ත මේ 10 ඉඳන් 11 වෙනකම් මට යාඥා කරන්න හෝරාවක් දෙන්න. මේ හෝරාව මම ස්වාමීන් වහන්සේ බාර දුන්න එක මම මගහරින්නේ නැහැ මොන දේ සිද්ධ වුණා කියලා. යා කැප වුණ නිසා ඒ කැපවීමට ස්වාමීන් වහන්සේ බොහෝ සෙයින් ආශිර්වාද කරන්නේ. හලලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේ කියන්නේ ඒකයි. මොන දේ වුණත් කැපකිරීමෙන් කැපවීමේ සිත. හලලූයා. ඕනෙම දෙයකට කැපවීමේ සිත. අපි කවමදාකවත් අපි කරන කිසිම දෙයක් හොඳයි කියන කවුරුත් නැහැ සිස්ටර්. කවමදාකවත් දේව සේවය කරන අය, දේව සේවය කරන්න ආසාවෙන් ඉන්න අය හොඳට මතක තියාගන්න ඉන්න ඕනේ. හලලූයා. මේ ඕමාන් වලට ඇවිල්ලා මං ආපු පළවෙනි දවසේ ඉඳන් අද වෙනකම් කිසිම කෙනෙක් මට හොඳයි කිව්වෙත් නැහැ, මගේ වැඩක් හොඳයි කිව්වෙත් නැහැ, මම ඒක බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හලලූයා. මම හොඳ වෙන්නේ කවුද? මගේ දෙවියන් වහන්සේ හොඳ. හලලූයා. උන්වහන්සේගේ ක්‍රියාව හොඳයි. හලලූයා. ඒ නිසා ඔයා දෙවියන් වහන්සේ වෙනින් මොන කැපකිරීම කරත් ඒක කවුරුත් අගය කරන්නේ නැහැ. අගය කරන්න දෙන්නත් එපා. ආමේන්. ඔයා කරන කිසිම වැඩක් කාටවත් අගය කරන්න දෙන්නත් එපා. ඒට මහිමය දෙන්නත් එපා. දෙවියන් වහන්සේට විතරක් මහිමය දෙන්න කියන්නේ. හලලූයා. මොකද ඔයා මහිමේ ගත්තොත් එයා හොඳයි කිව්වොත් එවෙලෙම ඔයා කරපු වැඩේ නිෂ්ඵල වෙනවා. ඔයාගේ කැපකිරීමක් වෙන්නේ නැහැ. ආමේන්. ඔයාගේ කැපකිරීම පූජාවක් වෙන්නේ නැහැ. හලලූයා. අගය කළොත් ඒ නිසා කවමදාකවත් දේව සේවය කරන ආසාවෙන් ඉන්නවනම් ඔයා කිසිම වෙලාවක මිනිස්සෙක් ඔයාව අගය කරයි කියන එක බලාපොරොත්තු වෙන්න මෙපා. ආමේන්. කිසිම කෙනෙක් ඔයාවත් ඔයා කරපු දේ අගය කරන්න එපා. ආමේන්. ඔයා මොනවා හරි මම යම් දෙයක් කරනවාද මේ දේ මම කරන්නේ දෙවියන් වහන්සේ උදෙසා. මිනිස්සෙක්ට උදව් කරත් ඒ මිනිස්සයාට කරන්නේ මම දෙවියන් වහන්සේ උදෙසා. උන්වහන්සේ කියනවා ඕනේ නුඹ ඉදිරියට එන කුඩා තැනත්තට හරි වතුර විදුරක් දෙනවාද ඔබ මට දෙනවා විදියට වතුර විදුර දෙන්න. හලලූයා. ඔයා වුණත් මට කෝපි කෝප්පයක් හදලා දුන්නත් ඒක දෙවියන් වහන්සේට දෙනවා විදියට දෙන්න. හලලූයා. මම thank you කියද අයියෝ පාස්ටර් මේව කිව්වේ නෑනේ thank you කිව්වේ නෑනේ මොට හරි දුකයි අනන්න එපා. හලලූයා. ආමෙන්. හලලූයා. දෙවියන් වහන්සේ ඔයාට thank you කියන දවසක් එයි තොග පිටින්ම. ආමෙන්.
හලලුය. එනිසා ඔයා හදවතට එකඟව ඔයා කැපවීමෙන් ඔයා කරන දේට ස්වාමීන් වහන්සේ කවමදාකවත් ණයව සිටින්නේ උන්වහන්සේ කියන්නේ මොකද්ද? කැපවීමෙන් කරන ඕනම කෙනෙක්ට උන්වහන්සේ කියනවන්නේ එයාට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේය. ආමේන් හලලුය. අපි කිසිම දෙයක් අපිට නැවත අපි යම් දෙයක් බලාපොරොත්තුවෙන් එහෙම කියලා අපි යම් දෙයක් බලාපොරොත්තුවෙන් අපි යම් දෙයක් කරොත් ඒක කවමදාකවත් මොකද කැපවීමක් වෙන්නේ නැහැ. ඒක පූජාවක් වෙන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. අපි කිසිම දෙයක් අපි කවුරුට හරි උදව් කරන්න ඕනේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. ආමේන්. හලෙලූයා. එයාගේ thank you එකක්වත් බලාපොරොත්තු නොවි. මොකද එහෙම වුණොත් ඒක පූජාවක් වෙන්නේ නැහැ. හලෙලූයා. එහෙම වුණොත් ඒක වෙන්නේ ගනුදෙනුවක්. business transaction. මම එයාට උදව් කරලා එයාගෙන් යම් දෙයක් මම බලාපොරොත්තු වෙනවා කියන්නේ මම එතන කරන්නේ ගනුදෙනුවක් business transaction එකක්. හලෙලූයා. නමුත් උපකාරයක් කරනවා නම් උදව්වක් කරනවා නම් කවමදාකවත් කිසිම දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අයියෝ මෙච්චර මං එයාට කරානේ අච්චර මං එයාට කරානේ කියලාවත් නිකන්වත් ඔයා කතා කරන්න එපා. ඔයා කරපු උදව්ව නිර්පරාදේ ඒක ස්වර්ගයේ ලියවෙන්න යන්නේ නැහැ. ආමේන්. ඊට පස්සේ කියන්න එපා දෙවියන් වහන්සේ මට කරේ නැහැ කියලා. ආමෙන් හලලුයා. ඔයා කරන දේ දකුණු අතින් කරන දේ වම් අත නොදැන ගනීවා. හලලුයා. ඔයා කරපු දේවත් කියවන්න යන්න එපා. ඔයා කොයි දේද කරේ මොන විදිහටද කරේ කියන එක කියවන්න යන්න එපා. ඒක ස්වර්ගෙ ලියවෙන්න යන්නේ නැහැ. ඔයා කියන මොහොතේම ඒක ස්වර්ගෙන් ඉරක් ගහලා ඒක කපලා දාන්න යනවා. ආමෙන්. ඒතර ඔයා කොච්චර කරත් අච්චර තමයි කියන්නේ අන්න ඒ වගේ දේවල් වලට. ඒ කියන්නේ ඔයා කරලා කියවලා තියෙනවා. ආමේන්. එතකොට ඒව ඔක්කොම nullify වෙලා. ඒව ඔක්කොම ස්වර්ගෙදි කැපිලා ගිහිල්ලා ඔයා ස්වර්ගෙට ගොඩාක් දේවල් කරයි පොළවේ. ගොඩාක් ස්වාමීන් වහන්සේ උදෙසාම කරයි. ගොඩාක් පාස්ටර් වෙනුවෙන් කරයි. ගොඩාක් සභාව වෙනුවෙන් කරයි. නමුත් ස්වර්ගෙට ගියාපම ඔයාගේ පොත හිස් වෙලා තියෙන්නේ. ඇයි ඒ? ඔයා කරපු දේ කියවපු නිසා. ආමේන්. එනිසා පූජාවක් විදියට කරන්න පූජාවේදී කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන්න. ආමේන්. ඒ සියලු මහිමය දෙවියන් වහන්සේට පමණක්ම ඔසවන්න. හලෙලූයා. ආමේන්. හොඳයි එහෙනම් අපි මේ විදියට 1 කොරින්ති පොතේ 2 වෙනි පරිච්ඡේදය අපි අවසන් කරනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට අනේක මාර ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ වහන්සේගේ කරුණාව වහන්සේ නොඅඩුව අපි එකිනෙකා තුළ නිදහස් කළ දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබ වහන්සේ අපට වගුරුවා දී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රඥාවත් මේ ලෝකේ දැනගන්මත් ස්වාමීන් වහන්සේ අතර ඇත්තා වූ ඒ පුදුම වෙනස ගැන ඔබ වහන්සේ අපට කියා දුන්න නිසා ස්තුති කරනවා ස්වාමීනි. ආත්මිකව සියල්ල අවබෝධ කරගෙන ආත්මික සියල්ල විමසන්ට ඔබ වහන්සේ අවශ්‍ය ඒ මුල්ම ප්‍රඥාව දැනගන්ම නුවණ ඒ ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඔබ වහන්සේ අප තුළම නිදහස් කරේවා. උතුමාණෙනි සියල්ල පැහැදිලි ආකාරයෙන් ආත්මයෙන් විමසන්ට අවශ්‍ය ආත්මික ශක්තියත් ඔබ වහන්සේ අපේ කෙනෙකා තුළ නිදහස් කරේවා. මෙන්න ස්වාමීනි අප මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමීනි. මුළුමනින්ම ඔබ වහන්සේට කැපවෙන අතර ඔබ වහන්සේම අපට උපකාර කරේවා. අපට ආශිර්වාද කරේවා. සියල්ල තුළ ඔබ වහන්සේ අපට මඟ පෙන්වනසේක්වා. නාසරේ යේසුස් වහන්සේගේම නාමයෙන් හලෙලූයා. ස්වාමීනි ඔබට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. හලෙලූයා. ස්වාමී මගේ දෙවියන් වහන්සේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අද දවසේත් නිරාහාරයෙන් ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ වහන්සේගේ දරුවන්ට සිටින්න දුන්නු කරුණාව නිසා තවදුරටත් මේ නිරාහාරය අඛණ්ඩව රැගෙන යන්න අවශ්‍ය මුල්ම ශක්තිය ධෛර්ය බලය ආත්මය ඔබ වහන්සේගේ දරුවන් කෙරේ ඔබ වහන්සේ නිදහස් කරේවායි කියලා යාඥා කරන අතර ඔබ වහන්සේගේම ස්වාමීන් වහන්සේ අනුග්‍රහය ඔබ වහන්සේගේම ප්‍රේමය ඔබ වහන්සේගේම ආලේපය ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ දරුවන් කෙරේ නොඅඩුව නිදහස් කරේවායි කියලා යාඥා කරන මේ මුල්ම නිරාහාරයට ඒ අමුකත්වයට එයට විරුද්ධව ක්‍රියා කරන මුල්ම සතුරාගේ බලය ඒ මුල්ම අන්ධකාරයේ ක්‍රියාව නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බැඳ තහනම් කරන අතර ස්වාමීන් වහන්සේ හෙට දවසේ පැය 24ක අපි කරන්නා වූ නමස්කාර පූජාවටත් ඔව් ස්වාමීන් වහන්සේ හලෙලූයා ස්වර්ව රාත්‍රික දේව මෙහෙයටත් ඔබ වහන්සේගේම අනුග්‍රහයත් ආශිර්වාදයත් ඔබ වහන්සේ නොඅඩුව ඔබ වහන්සේගේම දරුවන් කෙරීම නිදහස් කරේවා. ස්වාමීන් ඔබ වහන්සේගේම ශක්තිය ධෛර්ය බලය ආත්මය ඔබ වහන්සේගේ දරුවන් කෙරේ වහන්සේ නිදහස් කරේවා. ශුද්ධාත්මය ඔබ වහන්සේ මඟ පෙන්වනසේක්වා. ඔබ වහන්සේම අප ඉදිරියටත් ඉහළටත් රැගෙන යනසේක්වා. උතුමාණන් අප මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමීනි. ස්වර්ගයේ විවර කොට ඔබ වහන්සේගේ දරුවන් ආශිර්වාද කරේවා.
නිරාහාර පූජාව කරන කොටගෙන ස්වාමීන් වහන්සේ මේ ඇගේ ජීවිතවල ඔව් ස්වාමීන් වහන්සේ බලවත් වූ හාස්කම් සහ වික්‍රමාන්විත වූ ක්‍රියා කරමින් මෙයාගේ ජීවිත ආශිර්වාද කොට මෙයාගේ සියලු හිඟකම් සම්පූර්ණ කොට ඔබ වහන්සේගේම සතුට සමාදානය ප්‍රීතිය මුළුමනින්ම එකිනෙකාගේ ජීවිත තුලත් පවුල් තුලත් නිවෙස් තුලත් නිදහස් කරමින් ස්වාමීන් වහන්සේ ජයෙන් ජයදී ආශිර්වාදම කෙරේවයි කියලා යාඥා කරනවා. හලෙලූයා. මේ නිරාහාර පූජාව කරන කොටගෙන පෙරටත් වඩාත් ඔබ වහන්සේට ලං වෙන්නටත් ඔබ වහන්සේව දැන හඳුන ගන්නටත් ඔබ වහන්සේගේ හදවත තේරුම් ගන්නටත් ඔබ වහන්සේ කෙනෙකුට උපකාර කෙරේවා ආශිර්වාදම කෙරේවා ස්වාමීන් වහන්සේගේ සුදු හස්තයට මුළුමනින්ම ඔබ වහන්සේගේ දරුවන් යටත් කරනවා බාහන කරනවා කැප කරනවා මම ඔබ වහන්සේ ස්වර්ගයේ දුන්නා වූ හලෙලූයා ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ පොළේද මට දුන්නා මුළු මාලීපේ අධිපත්‍ය කරන කොටගෙන ඔබ වහන්සේගේ දරුවන් ආශිර්වාද කොට මේ රාත්‍රියේ නිදහස් කරනවා නාසරි යේසුස් වහන්සේගේම අත්තුම් බලන්තු නාමයෙන් Amen. Hallelujah. Swamini. Sutiveva Prashansamveva Mahindreva. Amen. Hallelujah. Hondai එහෙනම් ජේසු පිහිටයි